සියලු දෙනාටම තෙරුවන් සරණයි. අද දිනත් අප සම්බන්ධ වන්නේ අතිපූජ්‍ය දෙවිනුවර ඥානාවාසනා හිමියන් විසින් සම්පාදිත සතිපට්ඨාන විපස්සනා භාවනා ග්‍රන්ථය සාකච්ඡා කරන ධර්ම සාකච්ඡාව සමගයි. අපි සාකච්ඡා කරමින් ඉන්නේ චිත්තානුපස්සනාව නේද? චිත්තානුපස්සනාවේ 143 වෙනි පිටුව තියෙන්නේ අපිට විදර්ශනා අරමුණ. විදර්ශනා අරමුණ තමයි සාකච්ඡා කරන්න තියෙන්නේ. ඒ කියන්නේ දැන් අපි සාකච්ඡා කරා චිත්තානුපස්සනාවේ අපි පාළිය මතක් කරගත්තොත් 137 වෙනි පිටුවේ පාළියේ කතංච භික්ඛවේ භික්ඛු චිත්තේ චිත්තානුපස්සී විහෙරති. ඉද භික්ඛවේ භික්ඛු සරාගං වා චිත්තං සරාගං චිත්තන්ති පජානාති. විතරාගං වා චිත්තං විතරාගං චිත්තන්ති පජානාති. එතකොට ඒ කියන්නේ මොකද්ද? අපේ සිත අපි දන්නවා අභිධර්මයෙන් ගත්තහම සිත් කීයක් තියෙනවද? සිත් 89ක් තියෙනවා. නමුත් අපි සම්මුතියෙන් නැත්තම් ව්‍යවහාරයෙන් ගත්තහම සිත් භාග්‍යතුන් වහන්සේ සිත් අපිට දැනෙන මට්ටම් අනුව ඒතොර දැනෙනනේ ව්‍යවහාරයේ කිව්වේ දැනෙනෝනේ දැනෙන මට්ටම අනුව භාග්‍යතුන් වහන්සේ සිත් කීයකට බෙදනවද? 16 දැනෙන මට්ටම අනුව 16 6 කිව්වේ 6කට බෙදලා තියෙනවා අර විඥාන විදියට. ඒ 6 ආවේ කොහොමද? චක්කු විඥාන, ශ්‍රෝත විඥාන, ගහන විඥාන, යුවා විඥාන, කාය විඥානය, මනෝ විඥාන විදියට 6කට බෙදලා තියෙනවා. ඒකත් හරි. ඊළඟට අපි මෙහෙමනේ චිත්තානුපස්සනාව කියලා කියන්නේ අපි සිත අනුපස්සනා කරනවා. සිත ගැන ඒ මොහොතේ සිත ගැන සිහිය පිහිටවනවා. ඒකට ඒක දැනෙන එකක් වෙන්න ඕනේ අපිට. ඒ සිත අපිට දැනෙන එකක් වෙන්න ඕනේ. දැන් චක්කු විඥානය කොහොම අපිට දැනෙනවද? නෑ, එහෙම දැනෙන්නේ නෑනේ. ඒක අර විදියට 6කට බෙදලා කියනවා. ඒකත් හරි. දැන් මෙතෙන්දී අපි දැනෙන එකනේ අනුපස්සනා කරන්නේ මේ. අපිට දැනෙන සිත අනුපස්සනා කරනවා. එතකොට ඒකෙදි එහෙම දැනෙන ආකාර විදියට භාග්‍යවතුන් වහන්සේ කී ආකාරයක් කියලා දිනවද? 16 ආකාරයක් කියලා දිනනවා. ඒතර ඒ 16 ආකාරය තමයි දැන් ඔන්න අනුපස්සනා කරන්නේ. ඒ 16 ආකාරය තමයි සරාගං විතරාගං. සරාගං කිව්වේ මොකද්ද? රාගය සහිත. විතරාගං කිව්වේ රාගය රහිත. රාගය නැති. ඊළඟට සදෝසං. සදෝසං කිව්වේ ද්වේෂය ඇති. විත දෝසං කිව්වේ ද්වේෂය නැති. ඊට පස්සේ සමෝහං කිව්වේ මෝහය ඇති. මෝහය සහිත. විත මෝහං කිව්වේ මෝහය රහිත. ඊළඟට මේකේ දැන් ඔය ටිකෙන් ගත්තාම සරාගං කියන එක දැන් අපිට ලෝභයක් ආශාවක් යම් මොහොතක ඇති වුණාද ඒ ගැන හිතුවොත් නැත්නම් මෙනෙහි කරොත් සිහිය පිහිටුවොත් ඒ අවස්ථාවේ අපේ චිත්තය ක්‍රියාත්මක වෙන ආකාරය පිළිබඳව අපිට හිතා ගන්න පුළුවන් නේද මේක රාග සහිත එකක් කියලා. එතකොට රාග සහිත එක අපි අනුපස්සනා කරලා රාග සහිතයි කියලා මෙනෙහි කරනකොට අපි දන්නවා ඒ සිත නරක සිතක් කියලා. ඒක මෙනෙහි කරනකොට මොකද වෙන්නේ? ඒක නැති වෙලා යනවා. දැන් නැති වුණාම මොකද වෙන්නේ දැන්? විතරාගං වෙනවා. අන්න එතකොට දෙකම හරි නේද? දෙකම දැනෙනවා. හරි නේද? දැන් මේ අපි අනුපස්සනා අපි කරන්න ඕන දේ තමයි මේ කියන්නේ මේ. ඊළඟට ඒක දැනෙනවා. රාග සිතක් අපිට අඳුර ගන්න හොඳ සිහියෙන් හිටියොත් සිහිය පිහිටෙව්වොත් අපිට පුළුවන් අඳුර ගන්න. එතකොට විත දෝසං සදෝසං කිව්වේ සදෝසං කියන එක ද්වේෂය සහිත. ද්වේෂය සහිත එකත් අඳුර ගන්න පුළුවන් නේද හොඳටම? ඔව්, තරහ ගියපු වෙලාවක ඒක හොඳටම දැනෙනවා අපිට. තරහ ගියා මගේ දැන් හිත තරහ ගිහිලා තියෙන්නේ කියලා දැනෙනවා. එතකොට සදෝසං කියන සිත අපිට හොඳටම දැනෙනවා. ඊට පස්සේ ඒක අනුපස්සනා කරනකොට මොකද වෙන්නේ? ද්වේෂය නැති වෙලා යනවා. එහෙනම් දැන් නැති වුණාම මොකද වෙන්නේ? විත දෝසං වෙනවා. ඒක විත දෝසං වෙනවා. ඔන්න එතකොට මේ දෙකම අපිට පැහැදිලි. එතකොට සමෝහං විත මෝහං
සමෝහං විත මෝහං. දැන් සමෝහං කිව්වේ මෝහය සහිත. දැන් මෝහ සහිත මොනවද තියෙන්නේ? මෝහ සහිත සිත් දෙකයිනේ ඇත්තටම තියෙන්නේ නේ. මොකද විචිකිච්ඡා සිතයි උද්ධච්ච සිතයි. එතකොට විචිකිච්ඡායි උද්ධච්චයයි අපිට ඒත් අඳුර ගන්න පුළුවන්. මේ දෙක අඳුර ගන්න පුළුවන්. එහෙම නැත්තම් ද්වේෂයත් නැති බව දැනගන්න ඕන, ලෝභයත් නැති බව, නැත්තම් රාගයත් නැති බව දැනගන්න ඕන. මේ දෙකම නැත්තම් එහෙමනම් තියෙන්නේ මොකද්ද මේ? මෝහසිත. මෝහසිත. අර මෘග පාද ලාංඡන කියන න්‍යාය ඕන මෙතෙන්ටත් පාවිච්චි කරන්න පුළුවන්. එහෙම පාවිච්චි කරන්න පුළුවන් ඕන. ඊළඟට සංකිත්තං වික්කිත්තං. සංකිත්ත කිව්වේ හැකිලෙන, හැකිලිලා. ඒ දෙකම නරක දෙකක්. හැකිලිලා තියෙනවා. ඒ කියන්නේ හැකිලුණු නැත්තම් කම්මැලි ගතියක් සහිත සිතක් එනවා. මොකක් සඳහාද? භාවනාව සඳහා හැකිලුණු සිතක් එනවා. අන්න එතකොට අපි ඒක සංකිත්තං කියලා අඳුර ගන්නවා. ඒක මෙනෙහි කරනකොට ඒ සංකිත්ත తත්වේ නැති කර ගන්නවා. ඊළඟ වික්කිත්තං කියන්නේ විසිරෙන ස්වභාවයක් එනවා. ඒ විසිරෙන ස්වභාවයක් ආවම ඒක විසිරෙනවා කියලා දැනගන්න, වික්කිත්තං කියලා දැනගන්නවා. ඊට පස්සේ මෙනෙහි කරාම ඒක නැති කර ගන්නවා. ඊළඟ මහග්ගතං අමහග්ගතං කිව්වේ මහග්ගත සිත් කිව්වේ ධාන සිත් කියලා අපි දැනගන්නවා. ධාන සිත් නැත්තම් අපි අමහග්ගතං කියලා ධාන සිත් නොවන අවස්ථාවක මහග්ගත නෙමෙයි කියලා දැනගන්න. ධාන සිත් කිව්වේ රූපාවචර සහ අරූපාවචර සිත්. ඊළඟට ස උත්තරං අනුත්තරං කියලා කිව්වේ අනුත්තරං කිව්වේ උසස් සිත. ඒ මොහොතට කලින් තිබුණු සිතට වඩා උසස් එකක් නම් අපි ඒක අනුත්තරං කියලා මෙහෙණි කරනවා. කලින් සිතට වඩා පහත් එකක් නම් දැන් පිහිටන්නේ ඒක අපි ස උත්තරං කියලා මෙනෙහි කරනවා. සමාහිතං අසමාහිතං. සිත සමාහිත වෙලා දැන් ඔන්න හොඳට සමාහිත සමාධියට පැමිණිච්ච සිතක් කියලා අපිට තේරෙනවා නම් අපි ඒක සමාහිතං කියලා මෙනෙහි කරනවා. ඒක එහෙම සමාධියට පැමිණිලා නැත්තම් සමාහිත වෙලා නැත්තම් අපි ඒක අසමාහිතං කියලා මෙනෙහි කරනවා. ඊළඟ විමුක්තං අවිමුක්තං. විමුක්තියට පැමිණුණු සිතක් අපි විමුක්තං කියලා මෙනෙහි කරනවා. අවිමුක්තං ඒක එහෙම නෙවෙයි එකක් නම් අපි අවිමුක්තං කියලා මෙනෙහි කරනවා. ඉතින් මේ ආකාරයෙන් අපිට මෙනෙහි කරන්න පුළුවන්, يعني හඳුනා ගන්න පුළුවන් විදිහේ මෙනෙහි කරලා හඳුනා ගන්න පුළුවන් මට්ටමේ සිත් 16ක් භාගතුන් වහන්සේ දේශනා කළා. දැන් ඒක තමයි චිත්තානුපස්සනාවට අදාළ වෙන්නේ. එහෙම මෙනෙහි කරලා තමයි මේ සාමාන්‍ය يعني සිත ගැන සිහිය පිහිටවල හඳුනා ගන්න පුළුවන් සිත් 16ක් තමයි භාගතුන් වහන්සේ දේශනා කරන්නේ. එහෙම එකක් වෙන්න ඕනේ චිත්තානුපස්සනාව වෙන. අනුපස්සනා කරන ඒ සිත හඳුනගෙන ඒකේ සිහිය පිහිටවන්න නම් ඒක කමඨහනක් විදිහට මේ කමඨහ නෙමේ. දැන් අපි සිහිය පිහිටවන්නේ මේ සිත තුලනේ. ඒත් මේක කමඨහනක්. ඒකට ඒක අපිට වැටහෙන්න ඕන. කමඨහනක් විදිහට ගන්න නම් මේක වැටහෙන්න ඕනනේ ඒක. ඒකට මේ වැටහෙන ආකාර 16 තමයි මේ සිත වැටහෙන අපිට වැටහෙන ආකාර 16 තමයි මේ දේශනා කරේ. ඒක තමයි අපි එතකොට සතිපට්ඨානේ කමඨහන විදිහට ගන්න. ඒ ටික පැහැදිලිනේ. ඔව්. ඒ ටික පැහැදිලි. අපි මේ විදිහට තේරුම් ගත්තා. ඊට පස්සේ ඒක දැන් එහෙම තේරුම් අරගෙන ඊට පස්සේ අපි ලක්ෂණ 4ක් කතා කරා. අපි ගිය පාඩමේ අවසානයේ ලක්ෂණ අපි කියන්නේ ඕනම පරමාර්ථ ධර්මයක ලක්ෂණ 4ක් තියෙනවා. මොනවද ඒ? කියන්නේ ගුණයන් නැත්තම් අපි ඒක අඳුර ගන්න, ඒක වටහා ගන්න, ඒ පරමාර්ථ ධර්මයේ වටහා ගන්න ඒක සලකා බලන ආකාර 4ක් තියෙනවා. ඒ 4 තමයි ලක්ෂණ, රස, පච්චුපට්ඨාන, පදට්ඨාන. ඒ ලක්ෂණ 4න් ඒ දිහා බලනවා අපි. ඒක වටහා ගන්න, මේක හරි අඳුර ගන්න මේ බලන්නේ. දැන් අපි මොකක් හරි වස්තුවක් අරගෙන මේ වස්තුව අඳුර ගන්නම් මේ පැත්තෙන් විතරක් බැලුවාම ඇද්ද? බෑනේ. මේක අනිත් පැත්තක් බලන්න ඕන. වටෙත් බලන්න ඕන. එහෙම බලාගත්තොත් තමයි මේක හරියට අඳුර ගන්න පුළුවන්. මොකද එක පැත්තකින් බැලුවොත් අඳුර ගන්න බෑ. අන්න ඒ වගේ අපි ඒ පරමාර්ථ ධර්මයේ අඳුර ගන්න ආකාර 4කට අපි දිහා බලනවා. ලක්ෂණ විදියට බලනවා, රස විදියට බලනවා, පච්චුපට්ඨාන විදියට බලනවා, පදට්ඨාන විදියට බලනවා. ඒතර ඒ විදියට බලලා ඇයි බලන්නේ? ඒක විදර්ශනා කරන්න හදන්නේ. මේකේ තියෙන සත්‍ය පිළිබඳව දැන් මේක හරියටම අඳුරගෙන මේ දිහා නාම විදර්ශනා කියලා කිව්වේ ඒකේ නාම රූප බලන එකනේ. ඒකේ සියුම්ම ආකාරය බලනවා. ඒක පිටින් වැහිලානේ තියෙන්නේ.
අපි පිට දේවල් වලින් දැන් ආවරණය වෙලා තියෙන්නේ. දැන් ඒ ආවරණය වෙලා ඒ ආවරණ ඇරලා ඒකේ සත්‍ය විදියටම තියෙන එක බලන්න තමයි මේ උත්සාහ කරන්නේ. ඒකට තමයි මේ විදියට බලන්නේ අපි. ලක්ෂණ රස පච්චුපට්ඨාන පදට්ඨාන විදියට බලන්නේ. ඒකේ සියුම්ම මට්ටම තමයි නාම රූප. අන්නේ නාම රූප අර උඩින් වැහිලා තියෙන ඒවා අයින් කරලා අර ඒකේ නාම රූප මට්ටම දිහා බලීම තමයි. එතකොට තමයි අපි මුලාවෙන් මිදෙන්නේ. යථා අවබෝධය අපිට ලැබෙන්නේ. අන්න ඒකට තමයි අපි විදර්ශනා කරන්නේ. ඔන්න අද පාඩමට එනවා 143 පිටුව විදර්ශනා අරමුණ. විදර්ශනා ඥානය සඳහා භාවනා කරන යෝගී පුද්ගලයා විසින් පරමාර්ථ ප්‍රඥප්ති දෙක අතුරෙන් පරමාර්ථ නාම රූප ධර්මයන්ම මෙනෙහි කළ යුතුය. එතකොට දැන් ඔන්න ප්‍රඥප්තියෙන් වැහිලානේ තියෙන්නේ මේ. පරමාර්ථ තමයි සත්‍ය වශයෙන් මේ ලෝකේ තියෙන්නේ. ඒව ප්‍රඥප්තිය වලින් වැහිලා තියෙන්නේ. අපිට පේන්න තියෙන්නේ ප්‍රඥප්තිය. අපිට දැලු බැලුනටම පේන්නේ ප්‍රඥප්තිය. ඒකට ඒවා විවුර්ත කළා නාම රූප බලන්න ඕන. පරමාර්ථ බලන්න ඕන. ඒතර ප්‍රඥප්ති මෙනෙහි නොකළ යුතුයි. ඒතර මේ මට්ටමේදී අපි ප්‍රඥප්ති මෙනෙහි කරන්නේ නැහැ. පරමාර්ථ නාම රූපයන් අතුරෙන්ද ලෞකික ධර්මයන් පමණක් මෙනෙහි කළ යුතුයි. ඒතර පරමාර්ථ ධර්ම ගත්තහමත් අපි ඒවයි තියෙනනේ ලෞකික ලෝකෝත්තර දෙවර්ගයක් තියෙනනේ නේද? ඒතර ඒකෙත් අපි මේ ලෝකෝත්තර ධර්මයන් පිළිබඳ බලන්නේ නැහැ. ලෞකික පරමාර්ථ ටික විතරයි බලන්නේ. එතකොට ලෝකෝත්තර ධර්ම මෙනෙහි නොකළ යුතුය. කුමක් හේින්ද? ඇයි ලෝකෝත්තර ධර්ම බලන්න මේ ඕන් නැත්තේ? නොබැලිය යුත්තේ. ලෝකෝත්තර ධර්ම නූපදවාගත් බැවිනි. එකක් තමයි එක හේතුවක්. අපි ලෝකෝත්තර ධර්ම මේ වෙනකොට උපදවාගෙන නේද? නෑ. ලෝකෝත්තර ධර්ම කිව්වේ සෝවාන් මාර්ගඵල, සකදාගාමි මාර්ගඵල, අරිහත් මාර්ගඵල, අනාගාමි මාර්ගඵල, අරිහත් මාර්ගඵල නිවන. ওই ටිකනේ ලෝකෝත්තර ධර්ම ටික. ওই ටික නව ලෝකෝත්තර ධර්ම. ওই ටිකනේ. ඒතර ඔය නමය. ඒතර ඒක දිහා බලන්නේ නැත්තේ මොකද? එකක් තමයි ඒව හරියට වැටහෙන්නේ අපි ඒව උපදවගෙන නැති නිසා. ඒක එකක්. අනිත් එක තමයි ඒව දිහා බැලුව කියලා අපේ ඉලක්කය සපිරෙන්නේ නැහැ. දැන් ඉලක්කය මොකද්ද මේ? මෙහෙම කරන්නේ ඇයි? නෑ දුකෙන් මිදෙන්න නිවන ඇයි දුකෙන් නිසානේ මේ කරන්නේ. දැන් නිවන කිව්වත් උත්තරේ හරි. හැබැයි ඒක මේ සම්පූර්ණ මදිනේ. සම්පූර්ණ මදි නේද? දුක නේද ප්‍රශ්නේ තියෙන්නේ. දැන් ප්‍රශ්නයක් තියෙන නිසානේ මොකක් හරි අපි කරන්නේ. නිකන් කරන්නේ නෑනේ. දැන් භාවනාවක් මෙච්චර මේ මහන්සි වෙලා මේව කරන්නේ ඇයි? දුක තියෙන නිසානේ. දුක තිබුණ නැත්නම් නිවනට යන්න ඕනද? නෑද? නිවන තියා මොනව තිබුණත් වැඩක් නෑනේ. දුක නැත්නම් ප්‍රශ්නයක් නෑනේ. නේද? දුක තමයි ප්‍රශ්නේ. මේ දුකෙන් මිදීමේ තියෙන ක්‍රියාදාමනේ මේ අපි යන්නේ ක්‍රියාවලිය. ඒකෙන් මිදෙන්න ඕන නිසා දුක තමයි ප්‍රශ්නේ. දුකෙන් මිදීම තමයි දුක නිසා තමයි මේ කරන්නේ මේවා. එතකොට ලෝකෝත්තර ධර්ම නූපදවාගත් බැවිනි. පෘථග්ජනයාට ඒ ලෝකෝත්තර ධර්මයන් ස්වභාව ලක්ෂණ වශයෙන් වැටහෙන්නේ නැත. එකක් තමයි ඒ ස්වභාව ලක්ෂණ විදියට අපිට වැටෙන්නේ නැහැ පෘථග්ජනයාට. මොකද ඒව උපදවගෙන නැති නිසා. ආර්ය පුද්ගලයන්ට ඒ ලෝකෝත්තර ධර්ම ඇති සැටියෙන් දත හැකි උවත් එය මෙනෙහි කිරීමෙන් වැඩක් නැත. දැන් ආර්ය පුද්ගලයන්ට ඒක අපි ආර්ය පුද්ගලයෙක් වේ සෝවාන් අපි කියමු සෝවාන් පුද්ගලයා. සෝවාන් ඵලයට පැවිද්ද සෝවාන් පුද්ගලයෙක්. දැන් එයාට තව මෙනෙහි කරන්නක් තියෙනවා. තව යන්න දුරකුත් තියෙනවා. තාම නිවනට පැමිණෙන්නේ නැහැ. තව විදර්ශනා කරන්න ඕනද නැද්ද එයා? අනි විදර්ශනා තවදුරටත් කරන්න තියෙනවා. හැබැයි ඒ සෝවාන් පුද්ගලයා විදර්ශනා මේ ලෝකෝත්තර ධර්ම විදර්ශනා කරන එකේ ප්‍රතිඵලයක් තියනවද? නෑ. දැන් ලෝකෝත්තර ධර්ම අවබෝධ කරගෙන ඉන්නේ යම් මට්ටමකට. අවබෝධ කරගෙන හිටියත් මේ ලෝකෝත්තර ධර්ම මෙනෙහි කිරීමෙන් තෘෂ්ණාව නැති වෙන්නේ නැහැ. දැන් ප්‍රශ්නේ තියෙන්නේ මේ දුක එන්නේ මේ තෘෂ්ණාව නිසා. ඒකට තෘෂ්ණාවෙන් මිදෙන්න නම් සත්‍ය බල දකින්න ඕන. ඒ සත්‍ය දකින්නේ ඒ තෘෂ්ණාව නැත්නම් සුත්ෂ්ණාව මේ ඇති වෙන ස්ථානය දිහානේ බලන්න ඕන. ඇති වෙන ස්ථානය දිහා බලලා තෘෂ්ණාවෙන් මිදීම සඳහා එතකොට ඒ තෘෂ්ණාව උපදින ධර්මතා ටික ඒ ආශ්‍රිත ධර්මතා ටිකනේ බලන්න ඕන අපි. ඒ කියන්නේ මේ හේතුඵල ධර්මයේ ධර්මතා ටික තමයි බලන්න වෙන්නේ. ඒ තමයි ලෞකික ධර්ම. ලෝකයේ තුල කරකැවි ඉපදෙමින් මැරෙමින් යන්නේ මොන ධර්මතාවද? අන්නේ ධර්මතා ටික දිහා තමයි බලලා යථා අවබෝධය ලබා ගන්න ඕන.
එතකොට මේ මිදුණු ධර්මතා ටිකක් දිහා බලලා අපිට ඒකේ ප්‍රතිඵලයක් එන්නේ නැහැනේ. බලාගෙන බලන්න පුළුවන්. බැලුවට ප්‍රතිඵලයක් එන්නේ. අපේ ඉලක්කය තමයි මේ තෘෂ්ණාව නැති කිරීම. තෘෂ්ණාව නැති කිරීම. මේ තෘෂ්ණාව නැති කිරීම සඳහා බලන්න ඕන අර ලෞකික ධර්ම ටික දිහා. ඇතිසැටියෙන් දත හැකි වුවත් එය මෙනෙහි කිරීමේ වැඩක් නැහැ. එහෙම මෙනෙහි කරලා වැඩක් නැහැ, ප්‍රතිඵලයක් නැහැ. එය එසේමයි. ලෞකික ධර්මයන් මෙනෙහි කිරීමෙන් ඒ ධර්මයන් කෙරෙහි පවත්නා නিত্য සැපය ආත්ම යන වැරදි හැඟීම දුරු කළ හැකිය. ඒතර ලෞකික ධර්මයන් මෙනෙහි කිරීමෙන් තමයි මේකේ තියෙන අපි හිතාගෙන නিত্য බවත් සැප බවත් මේ ධර්මයන් තුල තියෙන අපිට බැලූ බැලමටම පේන්නේ නিত্য බව, සැප බව, ආත්ම බව තමයි පේන්නේ. නැත්තම් සුඛ බව කියලා කියන්න පුළුවන්. ඒතකොට ඒක තමයි පේන්නේ. හැබැයි ඒක ඇත්තටම ඒක නෙමෙයි අපිට මේ වැරදිලා තියෙන්නේ. අපි පටලවගෙන තියෙන්නේ. සත්‍ය වශයෙන් ඒක නিত্য බවක් නෑ. හැබැයි නිට්ටයයි කියලා තමයි අපිට වැටහෙන්නේ. ඒක එහෙනම් ඒකේ අනිත්‍ය බව තේරෙන්නේ නම් බලන්න ඕන ඒ ගැඹුරු ආර උඩින් වැහිලා තියෙන ප්‍රඥප්තිය බිඳලා ඇතුළ නාම රූප බලන්න වෙනවා. ඒ බලන්න නම් ඒ දිහානේ බලන්න වෙන්නේ. ඒකේ මිදුණු එකක් දිහා බලලා ඒක තේරෙන්නේ නෑනේ. පැහැදිලිනේ? එතකොට මොනවද මේ ලෞකික ධර්මයන්? ලෞකික දැන් මොනවද? ලෞකික ධර්මයන් කිව්වේ මොනවද? දැන් ලෝකෝත්තර ධර්මයන් අපි දන්නවා. ලෝකෝත්තර ධර්ම කිව්වේ මොනවද? සෝවාන් මාර්ග ඵල, සකදාගාමි මාර්ග ඵල, ඊට පස්සේ අනාගාමි මාර්ග ඵල, අරහත් මාර්ග ඵල, නිවන. ඔව් 9යි ලෝකෝත්තර ධර්ම 9. හරි. ඒක හරි. ඒක පැහැදිලි. එතකොට ලෞකික ධර්ම මොනවද? දැන් අපි කිව්ව දැන් සෝවාන් මාර්ග සිත කිව්වේ එතන නාම රූප නැද්ද? එතන සිත නැද්ද? සිත තියෙනවා. චෛතසික නැද්ද? තියෙනවා. ඒතර නාම රූප කිව්වොත් උත්තරේ හරිද? නාම රූප කිව්වොත් හරිද? නෑ ලෞකික එතන මෙහෙමයි. එතන තියෙන්නේ ලෝකෝත්තර සිත් 8. ලෝකෝත්තර සිත් 8යි නිවනයි. ඒතර ලෞකික ධර්ම වලට අයිති වෙන්නේ ලෞකික සිත්. ලෞකික සිත් 81යි. 81න් ලෞකික සිත් තියෙන්නේ. ලෞකික සිත් 81යි ඒකේ තියෙන චෛතසික ටිකයි. හරි නේද? එතකොට ලෝකෝත්තර ධර්ම වලට අයිති වෙන්නේ ලෝකෝත්තර ලෞකික ලෝකෝත්තර ධර්ම එතකොට මොනවද ලෝකෝත්තර සිත් 8යි ලෝකෝත්තර සිත් 8යි එහි චෛතසික නැහැ. එහි චෛතසිකත් එනෝනේ. එහි චෛතසික ටිකයි. හරිද? ඒකේ අඩංගු වෙන චෛතසික 52යි. හරිද? ඒ ටිකට අයිති. මේක ඇතුළට අයිති වෙන චෛතසික ටික. හරිද? ඊට පස්සේ එතන චෛතසික 52 මෙන්න නැහැ. එතන එනෝ නැත්තේ නෑ. ඇයි ආර්ය මෙහා පැත්තේදී චෛතසික 52ක් වෙනවා. අපි තව ඒක ඉස්සරහට කතා කරමු. ඊළඟට නිවනයි. නිවනයි. හරිද? පරමාර්ථ ධර්ම වලින් ගත්තාම මෙහෙමයි. අපි සිත් 8 විදියටත් ඕනනම් අරගෙන කතා කරනවා. එතකොට මේකට අයිති වෙනවා මේ 52 මේක ඇතුලේ තියෙනවා. හරිද? මේ කඩල වෙන වෙනම ලිව්වේ. සිත් ටිකයි චෛතසිකයි වෙන වෙනම කඩල ලිව්වේ. ඕනනම් අපිට මේක නැතුව ලියන්නත් පුළුවන්. ඒක නැතුව ලිව්වහම මේ 8යි මේ 1යි එක අරගෙන තමයි 9 කියලා කියන්නේ. හැබැයි ඒ 8 කියනකොට මේ චෛතසික මේක ඇතුලේ අන්තර්ගතයි. හරිද? ඒක පටලව ගන්න එපා. අපි ලෝකෝත්තර ධර්ම නව ලෝකෝත්තර ධර්මයි කියන්නේ. ඒතර 9යිනේ කියන්නේ. ඒ 9 කියන්නේ දැන් සිත කිව්වහම ඒක ඇතුලේ චෛතසික අඩංගු වෙනවා. ඕනනම් මේක දෙකට කඩලා ලියන්නත් පුළුවන්. අපි අභිධර්මයේ ගත්තාම මේ පරමාර්ථ ධර්ම කතා කරනකොට මේ දෙක කඩලා ලියනවා. දෙකට වෙන් කරලා ලියනවා. සිත් ටික වෙනම ගන්නවා, චෛතසික වෙනම ගන්නවා. සාමාන්‍යයෙන් කියනකොට එහෙම ලියන්නේ නැහැ. ඒකට පැටලීමක් නැහැ නේද එතන? ඔව් එහෙම ගන්න පුළුවන්. මෙතන ලෞකික සිත් ගත්තාම ලෞකික ධර්ම ගත්තාම මොනවද? සිත් 80 ලෞකික සිත් 89.
ලෞකික සිත් 89. ඒ කියන්නේ 81යි. ඔව් 81යි. 89යි ඔක්කොම. මෙතන සිත් 8ක් ගියාම ඉතුරු වෙන්නේ 81යි. සිත් 81යි. ඊට පස්සේ එහි චෛතසිකෝ. එහි චෛතසික 52යි. එහි චෛතසික ඒ කියන්නේ මේකේ මේ සිත්තල අඩංගු සත්තල සිත් එක්ක ක්‍රියාත්මක වෙන චෛතසික 52යි. 52යි මෙතෙන්ට එනවා රූප ටික. රූප 28යි. රූප 28යි. හරිනේ. දැන් අපි දන්න ඕනේ පරමාර්ථ ධර්ම ගත්තාම මොනවද තිබුණේ? චිත්ත චෛතසික රූප නිර්වාණ. හරිද? චිත්ත නම් 89යි, චෛතසික 52යි, රූප 28යි, නිර්වාණ එකක් විදිහට ගත්තා. එතකොට මේක ගියා මෙතෙන්ට. හරිනේ? ඒක සම්පූර්ණයෙන් ගියා එතෙන්ට. මේක සම්පූර්ණයෙන් මෙතෙන්ට ආවා. ඊට පස්සේ රූප 28 සම්පූර්ණයෙන් ගියා මෙතෙන්ට. හරිද? ඊට පස්සේ චිත්තවල මේක කැඩුනා 81යි 8ක් විදිහට කැඩුනා. හරිද? මේ 81 චෛතසික 52ක් වෙනම වෙනවා. මේකේ චෛතසික 8ට 52ක් වෙනම වෙනවා. ඒ ටික මේ ටිකත් එක්ක මේක ගියා මෙතෙන්ට. මේකේ අඩංගු වෙන චෛතසික 52ත් එක්ක මේක ගියා මෙතෙන්ට. හරි නේද? විදීව. හරිනේ? එහෙම තමයි වෙන්නේ. මෙන්න මේ ටික තමයි ලෞකික ධර්ම. ඒකට අපිට තව වචනයක් ආවා. මොකක්ද ඒ? තව එකක් ආවා කාමාවචර ධර්ම. කාමාවචර ධර්ම කියලා ගත්තොත් මොකද? ඒ මොනවද? තවත් අපිට කලිනුත් ආව එක කාමාවචර ධර්ම. ලෞකික කියන එකමද කාමාවචර කිව්වේ? ඈ? ඔව් හරියට හරි. කාම ධර්ම නැත්නම් කාම ධර්ම කියලා කිව්වහම එතෙන්ට එන්නේ මොනවද? මෙතන ලෞකික සිත් 81ම ආවනේ. මෙතන තියෙන්නේ කාමාවචර සිත් එන්නේ මෙතන. කාමාවචර සිත් 54යි. එහි චෛතසිකයි රූප මෙතන රූප 28යි. ඒතර මේක අඩංගුයි මේක ඇතුලේ. එතන වෙනස මොකද්ද? වෙනස රූප සහ රූපාවචර සිත් 15 සහ අරූපාවචර සිත් 12. මේ දෙකේ අතර වෙනස මොකද්ද? මේ සිත් 81 ප්‍රශ්නේ තියෙන්නේ මේද සිත් 81යි සිත් 54යි. මේ දෙකේ වෙනස මොකද්ද? මෙතන ධානා සිත් ටිකත් අඩංගු වෙනවා ලෞකික ධර්ම කිව්වහම. ලෞකික ධර්ම කිව්වහම මෙතන ධානා සිත් ටිකත් ආයත වෙනවා රූපාවචර සිත් 15යි අරූපාවචර සිත් 12යි. මෙතන කාම ධර්ම ගත්තාම මෙතන ඒ ටික අඩු වෙලා තමයි එන්නේ. හරිනේ? දැන් මේක නිතර කියවෙන කොටසක්. මේක වෙනම අඳුර ගන්න ඕන ලෞකික ධර්ම, ලෝකෝත්තර ධර්ම, ලෞකික ධර්ම. ඒක ඇතුලේ තියෙන කාමාවචර ධර්ම. කාමාවචර ධර්ම කියනවා. හරි? ඒක වැදගත් අඳුර ගන්න එක. එතකොට අපි විදර්ශනා කරන්නේ මෙන්න මේ ධර්ම ටික. මේ ටික විදර්ශනා කරන්නේ නැහැ. ඇයි මේක විදර්ශනා කරන්නේ? මේක පැහැදිලිව දැකලා මේකේ තියෙන අර ප්‍රඥප්තිය බිඳලා නාම රූප දැකලා මේවයි තියෙන නාම රූප ටික හරියටම දැකලා මේකේ තියෙන සත්‍ය අවබෝධය දැකලා ඒකෙන් මේ අපි හිතාගෙන ඉන්නේ නিত্য සුඛ ආත්ම කියන සංඥාව නැති කරලා සත්‍ය වශයෙන් තියෙන අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ලක්ෂණය අඳුර ගන්න. සත්‍ය වශයෙන් තියෙන දේ අඳුර ගන්න තමයි මේක බිඳලා බලන්නේ මේක දිහා. දැන් මේක බැලුවාම මේක තේරෙනවද? එහෙම එකක් වැටහෙනවද? නෑනේ මේකේ තියෙන්නේ මේ හොඳ පැත්තට යන එකක් නේ තියෙන්නේ. මේක ගැන හිතලා අපිට විදර්ශනා දැන් මේක දිහා බැලුවාම බයක් හිතෙනවද?
දැන් බය නෑනේ බයතුපට්ඨාන ඥානය මේක අපිට මේක දිහා බැලුවම තමයි මේක තමයි ප්‍රශ්න ටික. එහෙමනම් මේකෙන් මිදෙන්න ඕන කියලා මේ ටික දිහා බැලුවොත් තමයි ඒක තේරෙන්නේ. නේද? ඒක දිහා බැලුවොත් තමයි තේරෙන්නේ. ඒක නිසා මේක බලන්නේ නැහැ. ඒක තමයි මේ කියන්නේ. එතකොට ලෞකික ධර්මයන් මෙනෙහි කිරීමෙන් ඒ ධර්මයන් කෙරෙහි පවත්නා නিত্য සැප ආත්ම යන වැරදි හැඟීම දුරු කළ හැකිය. ලෝකෝත්තර ධර්මයන් තුල වනාහි එවැනි කෙලෙස් උපදින ගතියක් නැත. ඒ නිසා ලෝකෝත්තර ධර්මයන් මෙනෙහි කළ නමුත් ක්ලේශ ප්‍රහාණයක් නොවන්නේ. අන්න ඒක නිසා ලෝකෝත්තර ධර්මයන් මෙනෙහි කළත් ඒකෙදී ක්ලේශ ප්‍රහාණයක් වෙන්නේ නැහැ. එහෙයින් අනදි ගත්තතායයි විසුද්ධි මාර්ගයේ කියන ලදී. අනදි ගතත්තායයි විසුද්ධි මාර්ගයේ කියන ලදී. පෘථග්ජනයා විසින් ලෝකෝත්තර ධර්ම උපදවා නොගත් බැවින් එය මෙනෙහි නොකළ යුතුය යනු අදහසයි. දික්සංගි මහා වග්ග අටුවාවෙහිද අවිස යත්තා විසයන්තේ පිච පලා භාවතෝ යයි කියන ලදී. පෘථග්ජනයා හට ලෞතුරු දහම් අරමුණු නොකළ හැකි බැවින්ද ආර්ය පුද්ගලයා හට එය අරමුණු කළ හැකි වුවත් එයින් වැඩක් නොවන නිසාද මෙනෙහි නොකළ යුතුය යනු එහි තේරුමයි. ඔන්න එතකොට අපිට තේරෙනවා ඇයි ලෞකික ධර්ම මෙනෙහි කරන්නේත් ලෝකෝත්තර ධර්ම මෙනෙහි නොකරන්නේත් ඇයි කියලා අපිට ඔන්න වැටහෙනවා. ඒක පැහැදිලි නේද? ඔව්. ඊළඟට ප්‍රත්‍යවේක්ෂ විදර්ශනා අනුමාන විදර්ශනා ප්‍රත්‍යක්ෂ විදර්ශනා අනුමාන විදර්ශනා යයි විදර්ශනාව දෙවදෑරුම් වේ. ඔවුන් අතරින් උත්පාදයට පැමිණි නාම රූප දෙක අතින් අල්ලා ඇසින් බලන්නාත් මෙන් ඥාණයෙන් දැක ගැනීම ප්‍රත්‍යක්ෂ විදර්ශනා නම් වේ. මේ ප්‍රත්‍යක්ෂ විදර්ශනාවෙන් ඇතිව නැතිවන නාම රූප ධර්මයන්ගේ නියම ස්වභාව ලක්ෂණයද ඇතිසැටියෙන් දත හැකිය. ඇතිවීම නැතිවීම යන අනිත්‍ය ලක්ෂණ ආදියද ඇතිසැටියෙන් දත හැකිය. එහෙයින් විපස්සනා යෝගී පුද්ගලයා විසින් විදර්ශනා භාවනාව ආරම්භ කළ තැන් සිට අනුලෝම ඥානය ඇතිවන තෙක් මේ ප්‍රත්‍යක්ෂ විදර්ශනාවම නොනවත්වා වැඩි දියුණු කළ යුතුය. ඒතර මොකද්ද මේ ප්‍රත්‍යක්ෂ විදර්ශනා සහ අනුමාන විදර්ශනා? ප්‍රත්‍යක්ෂ විදර්ශනා අනුමාන විදර්ශනා මේ මොකද්ද මේ? තේරෙනවද? දැන් මේ කියපු කතාව තේරෙනවද? මේමයි. දැන් අපි ප්‍රත්‍යක්ෂ විදර්ශනා අනුමාන විදර්ශනායයි විදර්ශනාව දෙවදේරුම්. එතකොට මොකද්ද මේ ප්‍රත්‍යක්ෂ විදර්ශන? ඒ කියන්නේ මෙහෙමයි. දැන් අපි මේ චිත්තානුපස්සනාව ගත්තාම අපි කිව්වා දැන් අපිට රාගසිතක් ඇති වෙලා තියෙනං ඒ රාගසිත තියෙන බව අපිට දැනෙනව නේද? දැන් මේ වෙලාවේ රාගසිතක් ඇති වෙනවා කියනවා කියලා අපිට දැනෙනවද නැද්ද? දැනෙනවා. ඒක ප්‍රත්‍යක්ෂයිද අනුමානයිද? ප්‍රත්‍යක්ෂයි. ඒක ප්‍රත්‍යක්ෂයි. එතකොට අපි මොකද කරන්නේ දැන් ඉස්සෙල්ලා අපි ආධ්‍යාත්මික වශයෙන් නැත්නම් අභ්‍යන්තර වශයෙන් අපි අභ්‍යන්තර වශයෙන් කිව්වේ මොකද්ද? මට දැනෙනවයි කියලා ඉස්සෙල්ලම දැනගන්නවා. දැන් මට රාගසිතක් ඇති වෙලා තියෙනවා. එතකොට ඒක ප්‍රත්‍යක්ෂද අනුමානද? ඒක ප්‍රත්‍යක්ෂයි. ඒක ප්‍රත්‍යක්ෂයි. එනකොට ප්‍රත්‍යක්ෂ වශයෙන් ඔන්න මම දැනගත්තා. ඒක ප්‍රත්‍යක්ෂ විදර්ශනාවද අනුමාන විදර්ශනාවද? ප්‍රත්‍යක්ෂ විදර්ශනාව ඒක. දැන් මට රාගසිතක් ඇති වෙලා තියෙනවා. මට රාගසිතක් ඇති වුණා. ඊට පස්සේ දැන් ඒක සාක්ෂිය තියාගෙන මට ඇති වුණා නම් මේක බාහිර අයටත් ඇති වෙනවා. ඒතකොට බාහිර අයට ඇති වෙලා අනිත් අයට ඇති වුණා කියන එක ප්‍රත්‍යක්ෂද අනුමානද? ඒක අනුමාන. ආන්න ඒ දෙකේ තමයි වෙනස තියෙන්නේ. හරිද? එතකොට මට දැනෙන එක ප්‍රත්‍යක්ෂ විදර්ශනාව මට දැනුන නිසා අනිත් අයට දැනෙනවයි කියලා හිතන එක අනුමාන විදර්ශනාව. අන්න මේ දෙකේ වෙනස තමයි ඒක. එතකොට අපිට විදර්ශනා කරන්න මේ දෙකම ඕන වෙනවා. නේද? දැන් අපිට අනිත් අය කෙරෙහි ප්‍රත්‍යක්ෂ විදර්ශනාවක් කරන්න පුළුවන්ද? බෑ. ඒක අනුමාන විදර්ශනාවක්. මට දැනුණ නිසා දැන් මට දැනෙන එක ප්‍රත්‍යක්ෂයි. ඒක දැනෙනව නේද? මේ වර්තමානයේ දැන් මට දැනෙනවා ඒක. දැන් මේ වෙලාවේ මට දැනෙනවා ඒක. මම විදර්ශනා කරනකොට. ඒක ප්‍රත්‍යක්ෂයි. ඒක අයි හොයන්න දෙයක් නැහැ. ඒක දැනෙනවම තමයි.
ඒ කියන්නේ එහෙම එකක් තියෙනවා තමයි. ඒ කියන්නේ විරාගයත් රාග සහිත සිතක් ඇති වෙලා තියෙනවා දැන්. ඒක ප්‍රත්‍යක්ෂයි. ඒතර ඒක එහෙමනම් අනිත් අයටත් ඒක ඇති වෙන්න ඕන. ඒගොල්ලන්ටත් එහෙම ඇති වෙනවා. කියලා ඒගොල්ලන්ට ඇති වෙන බව විදර්ශනා කරනවා. ඒක අනුමාන විදර්ශනය. ඒතර ප්‍රත්‍යක්ෂ විදර්ශනා අනුමාන විදර්ශනා. හරි නේද? ඒකට එන්නේ මේ දෙකේ වෙනස අපි අඳුරගත්තා. එතකොට එහෙම විදර්ශනා කරන්න ඕන. එතකොට ඒක තමයි මේ කියන්නේ. එහෙයින් විපස්සනා යෝගී පුද්ගලයා විසින් විදර්ශනා භාවනාව ආරම්භ කළ තැන් සිට අනුලෝම ඥානය ඇතිවන තෙක්. අනුලෝම ඥානය කියලා කිව්වේ මොකද්ද? අනුලෝම ඥාන කිව්වේ මාර්ග ඥානයට නැත්නම් සෝවාන් මාර්ග ඥානයට කලින් සිට මාර්ග ඥානෙ එන්න දැන් හදන්නේ. එන්න තැන දක්වාම යන මේ ඥානෙ. එතකොට ඒ වගේ ওই විදර්ශනා ඥාන කීයක් කිව්වද අපි? 10ක් කිව්වා. ඒ 10 අන්තිම එක තමයි අනුලෝම ඥානය කියලා කිව්වේ. මොනවද විදර්ශනා ඥාන ටික? සම්මර්ෂණ ඥානය. ඊට පස්සේ උදේවය ඥානය. ඊට පස්සේ බයතුපට්ඨානේ බංගානුදර්ශන ඥානය. බංගේ විතරක් බලනවා. දැන් සම්මර්ෂණ ඥානය මොකද කරේ? නෑ. ඊට කලින් නාම රූප බැලුවේ. අපි දෘෂ්ටි විසුද්ධි මෙහෙමයි. දැන් විසුද්ධි හත මොනවද? අපි මේක නැවත කියලා හොඳට මතක තියාගන්න ඕන. හරි වටිනවා මේ ටික. මේ ටික ඉතින් හැම තැනම කියවෙනවා. කොහෙන් ගියත් මෙතෙන්ට එන්නේ. කොහෙන් කරකැවිලා ගියත් මෙතෙන්ට තමයි එන්නේ. මොකද අපේ ඉලක්කය මෙතන. ඉලක්කය තියෙන්නේ මෙතන. මේ ටික අනිවාර්යෙන් කොහෙන් ගියත් මෙතෙන්ට එනවා. කරකැවිලා කොහෙන් පටන් ගත්තත් මෙතෙන්ට අනිවාර්යෙන් එනවා. ඉතින් මේ ටික මතක තියාගන්නම වෙනවා. හරි අපි බලමු දැන් විදර්ශනාවේදී විසුද්ධි කීයක් තිබුණද? 7යි. විසුද්ධි හත තමයි සීල විසුද්ධිය, චිත්ත විසුද්ධිය, දිට්ඨි විසුද්ධිය, කාංක්ෂා විතරණ විසුද්ධිය, මාර්ග ඥාන දර්ශන විසුද්ධිය, ප්‍රතිපදා ඥාන දර්ශන විසුද්ධිය, ඥාන දර්ශන විසුද්ධිය. ආයි මතක් කරගමු. සීල විසුද්ධිය, චිත්ත විසුද්ධිය, දිට්ඨි විසුද්ධිය, කාංක්ෂා විතරණ විසුද්ධිය. කාංක්ෂා විතරණ විසුද්ධිය සැකය. මේවා පීටි අපි තේරුම් ගමු. ඊට පස්සේ මාර්ග අමාර්ග. මාර්ගය සහ අමාර්ගය වෙන් කරගන්න. මාර්ග ඥාන දර්ශන විසුද්ධිය. ඊළඟට ප්‍රතිපදා ඥාන දර්ශන විසුද්ධිය. ඊට පස්සේ ඥාන දර්ශන විසුද්ධිය 7යි. විසුද්ධි 7යි. ඒතර ඔය විසුද්ධි 7න් සීල විසුද්ධිය කියලා කියන්නේ මොකද්ද? සීලේ පවත්ව ගන්නවා. අපි සීලය මොකද විදර්ශනා කරන්න අපිට සීලයේ පැවැත්ම අවශ්‍යයි. නැත්නම් අපිට භාවනාවක් කරන්න සීලය හරියට පිළිහිටලා නැත්නම් පිළිටුනේ නැත්නම් අපිට භාවනාවට ඒ පරිසරය සකස් කරගන්න බැරි වෙනවා. ඒ භාවනාව කරගන්න බැරි වෙනවා. ඒක නිසා සීලය පිළිටුම අපිට තේරෙනවා. ඒතර පංච සීලයනේ අපි ගිහියෝ විදියට පංච සීලය පිළිටිනවා. ඊට පස්සේ චිත්ත විසුද්ධිය. චිත්ත විසුද්ධිය කියලා කිව්වේ සිත සමාධියකට එනවා. ඒ විදර්ශනා කරන්න අවශ්‍ය සමාධියක් තියෙනවා. ඒ මොන සමාධියද? උපචාරයෙන් එහා. උපචාරයෙන් කියලා කිව්වේ උපචාර සමාධිය කිව්වේ මොකද්ද? උපචාර සමාධිය කිව්වේ පටිභාග නිමිත්ත ඉපදවපු තැන නේද? අපි භාවනා කරලා පටිභාග නිමිත්ත ඉපදුනා ගමන් උපචාර සමාධිය තමයි පටන් ගන්නෙ. උපචාර සමාධියේ ආරම්භය පටිභාග නිමිත්ත. හරිද? ඔන්න එතෙන්ට එනකොට ඔන්න චිත්ත විසුද්ධියට ආවා. ඒ කියන්නේ අපේ නීවරණ ටික නැති වුණානේ දැන්. ඒ කියන්නේ භාවනාව කරන්න සතුරු 5 දෙනෙක් ඉන්නවා. මේ සතුරු මේක කරන්න එපා කියලා මේක වළක්වන්න හදනවා. ඒ වළක්වන්න හදන එක නැති කරගත්තා පටිභාග නිමිත්ත ඉපදව ගත්ත කෙනා. ඔන්න චිත්ත විසුද්ධි වුණා. හරි නේද? අර නීවරණ ටික යටපත් නැති කරගත්තා. නැත්නම් යටපත් කරගත්තා. කරගෙන ඔන්න ඒගොල්ලන්ගේ ඉන්න බලපෑම් දැන් කරන්න බෑ. ඔන්න අපි පටිභාග නිමිත්තට ආවොත් දැන් ඔන්න චිත්ත විසුද්ධියට ආවා. ඒතර තාම විදර්ශනාවට ආවද? නෑ. ඔන්න අපි කියවනේ භූමිය කියලා. විදර්ශනාවේ භූමිය කියලා කිව්වා ශීල විසුද්ධියයි චිත්ත විසුද්ධියයි. දැන් භූමිය හදාගත්ත විතරයි තාම. තාම විදර්ශනා පටන් ගත්තේවත් නෑ. ඒතර විදර්ශනා පටන් ගන්නෙ දිට්ඨි විසුද්ධියේදී. දිට්ඨි විසුද්ධියේදී මොකද වෙන්නේ?
අර නාම රූප ditthi visuddhiය කියන්නේ නාම රූප වෙන් කරලා අඳුර ගන්නවා. මේ නාම මේ රූප කියලා වෙන් කළා අඳුරන ඒක වැහිලා තියෙන්නේ දැන්. ඒක අර නාම රූප වැහිලානේ තියෙන්නේ. අර ප්‍රඥප්ති වලින් වැහිලා තියෙන්නේ. ඒ වැහැල එක කඩා බිඳලා දාලා ඉවර වෙලා ඇතුලේ සත්‍ය වශයෙන් තියෙන ඒවා අඳුර ගන්නවා. අන්න ඒක තමයි ditthi visuddhiයද වෙන්නේ. අපි ඒ එතෙන්දිත් එන උපදින ඥානයට නමක් කියන ඒ ඥානය මොකද්ද? නෑ. නෑ. නාම රූප පරිච්ඡේද ඥානය කියලා එකක් තියෙනවා. නාම රූප පරිච්ඡේද ඥානය. ඒක අපි ඉස්සරහට එනවා මේ වචන එනවා ඉස්සරහට. අපි කියනවා ඥාමයි රූපයි වෙන් කරලා අඳුර ගන්නවා. නාමයි රූපයි වෙන් කරලා අඳුර ගන්නවා. ඒකට අපි කිව්වා නාම රූප පරිච්ඡේද ඥානය කියලා කිව්වා. ඒතර ඒක ditthi visuddhiයේ තමයි අපි උපදවගන්නේ. ඒක අයිති වෙන්නේ නැහැ අර විදර්ශනා ඥාන දශයට අයිති වෙන්නේ නැහැ. ඒකට අයිති වෙන එකක් නෙමෙයි. ඊට කලින් එන එකක්. මේක ditthi visuddhiයේ තමයි අපි උපදවගන්නේ. නාම රූප පරිච්ඡේද ඥාන. පරිච්ඡේද කියලා කිව්වේ මොකද? වෙන් කරනවා. නාමයි රූපයි වෙන් කරලා අඳුර ගන්නවා. තේරුණාද? දැන් නාමයි රූපයි එකටත් තිබිලා ඒක තව උඩින් ප්‍රඥප්ති වුණොත් වැහිලා දැන් ආවරණය වෙලා නේද තියෙන්නේ? ඒ ඔක්කොම වැහිලා තියෙන්නේ දැන්. ඒක බිඳලා දානවා. බිඳලා දාලා ආයි නාමයි රූපයි දෙකක් තියෙනවා කියලාත් අර ටිකක් බිඳලා දාලා ඉවර වෙලා නාමයි රූපයි දෙකක් මෙතන තියෙනවා කියලාත් අඳුර ගන්න වෙනෝනේ. නේද? ඒක වෙන් කරලා අඳුර ගන්න එක තමයි මෙතෙන්දී මේ නාම රූප පරිච්ඡේද ඥානය කිව්වේ. ඒකෙන්නේ ditthi visuddhiයදී තමයි අපි ඒක අඳුර ගන්න. ditthi visuddhiය වුණා කියන්නේ නාම රූප පරිච්ඡේද ඥානය අපි උපදව ගත්තා. ඊළඟට මොකද්ද? කාංක්ෂා විතරණ විසුද්ධිය. කාංක්ෂා විතරණ විසුද්ධිය වෙන්නේ දැන් මේවා කොහෙන් උඩින් පහළ වුණාද? මේක දෙයියෝ ගෙනල්ලා පහළ කර මේ නාම රූප දැන් ඔන්න හරි. නාම රූප වෙන් කළා නාමයි රූපයි කියලා දෙකක් තියෙන බව දැනගත්තා දැන්. හරි. ඊට පස්සේ අපිට සැකයක් තියෙන කොහොමද මේක ඇති වුනේ කියලා මේ නාම රූප ඉපදුනේ කොහොමද කියලා අපි තවදුරටත් දියුණු කරලා මේ තවදුරටත් දියුණුව කරනවා මේ මොනවද? නාම රූප පරිච්ඡේද ඥානය තවදුරටත් දියුණු කරලා මේකේ සමුදය සහ වය දැනගන්නවා. නැත්තම් මේක ඉපදීමක් තියෙනවා මේකට නැතිවීමක් තියෙනවා කියලා මේ නාම රූප වලට ඉපදීමක් නැතිවීමක් තියෙන බව දැනගන්නවා. අන්න ඒක තමයි කාංක්ෂා විතරණ විසුද්ධියේදී අපි උපදවගන්නේ. හරිද? දැන් ඔන්න කාංක්ෂා විතරණ විසුද්ධියටත් ආවා. කාංක්ෂා විතරණ විසුද්ධියෙන් පස්සේ මොකක්ද වෙන්නේ? මාර්ග ඥාන දර්ශන විසුද්ධිය. දැන් මාර්ග ඥාන දර්ශන විසුද්ධියදී මොකද්ද අපි කරන්නේ? අර ත්‍රිලක්ෂණය. අන්න එතෙන්දි තමයි ත්‍රිලක්ෂණ භාවනාව වෙන්නේ. අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණයෙන් මේ නාම රූප දිහා බලනවා. අන්නේ එහෙම බලලා මේ ත්‍රිලක්ෂණයේ මේ දිහා බැලුවාම උපදින ඥානය තමයි සම්මර්ෂණ ඥානය කිව්වේ. අන්න ඒක තමයි අර දශවිධ නැත්නම් දසයක් වූ විදර්ශනා ඥානවල පළවෙනි එක. ඒ ත්‍රිලක්ෂණයෙන් මේ දිහා බලන එක. ඒක තමයි පළවෙනි එක. ඒක එන්නේ මාර්ග ඥාන දර්ශන විසුද්ධියට. හරිද? ඔන්න ත්‍රිලක්ෂණයෙන් බැලුවා. බැලුවට පස්සේ ඊට පස්සේ එතනින් එහාට ඊළඟට ප්‍රතිපදා ඥාන දර්ශන විසුද්ධිය එනවා. ප්‍රතිපදා ඥාන දර්ශන විසුද්ධිය පටන් ගන්නෙ මොකද ඊළඟට එන එක? සම්මර්ෂණ ඥානයෙන් පස්සේ මොකක්ද වෙන්නේ? උදේවය ඥානය. හරිද? ඔය උදේවය ඥානය තමයි ප්‍රතිපදා ඥාන දර්ශන විසුද්ධියේ පළවෙනි එක. හරි නේද? ශීල විසුද්ධිය, චිත්ත විසුද්ධිය, ditthi විසුද්ධිය, කාංක්ෂා විතරණේ විසුද්ධිය, මාර්ග ඥාන දර්ශන විසුද්ධිය, ඊට පස්සේ ප්‍රතිපදා ඥාන දර්ශන විසුද්ධිය. ඔය පළවෙනි එක තමයි කිව්වේ මාර්ග ඥාන දර්ශන විසුද්ධියේදී කරන්නේ ත්‍රිලක්ෂණයෙන් බලන ඉවර වෙලා උපදව ගන්නව සම්මර්ෂණ ඥානය. ඒ කියන්නේ අර නාම රූප අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි කියලා මෙනෙහි කරන එක තමයි මාර්ග ඥාන දර්ශන විසුද්ධියදී අපි කරන්නේ. ඊට පස්සේ ප්‍රතිපදා ඥාන දර්ශනයේදී තමයි අර මොනවද උදේවය ඥානය. එතකොට ඒකට ඥානයන් අර 10ක් පළවෙනි එක සම්මර්ෂණ ඥානය පළවෙනි එකට ආවා. ඊටු 9ක් තියෙනවා. අන්නේ 9 තමයි මොනවද 9?
උදේවය ඥානය කියන්නේ උදය වය. ඒ කියන්නේ ආයිත් බලනවා උදය සහ තියුණුව බලනවා ඒවයි ඒ නාම රූප වල ඉපදීම සහ නැතිවීම. නැත්නම් හට ගැනීම සහ නැතිවීම. නාම රූප වල හට ගැනීම සහ නැතිවීම. අපි ඒකට කියනවා උදේවය ඥානය. මේක ගැඹුරු අපි ඉස්සරහට සාකච්ඡා කරනවා අපේ විදර්ශනා භාවනා පොතේදී. ඒතර නමුත් මේ ටික කොහෙන් ගියත් මෙතෙන්ට එන්නේ. මේක නැවත අපිට මතක් කරගන්න වෙනවා. එතකොට උදේවය ඥානය කියලා කිව්වේ මේ නාම රූපවල හට ගැනීම සහ නැතිවීම දකිනවා. ඒක දැකලා ඉවරලා ඊට පස්සේ අපි තවදුරටත් තියුණුව බලනවා මේ නැතිවීම පිළිබඳ තියුණුව බලනවා. එහෙම තියුණුව බැලුවාම ඒ උපදින ඥානය මොකද්ද? බංගානු දර්ශන ඥානය. ඒකට කිව්වා බංගානු දර්ශන ඥානය. මොකද නැතිවීම දැක්කහම තමයි අපිට බයක් ඇති වෙන්නේ. උදේ උපදිනකොට අපිට බයක් ඇති වෙන්නේ නැහැනේ. දැන් උපදිනකොට හරි සතුටු කවුරු හරි ඉපදිනකොට සතුටු වෙනව නේද අපි? අඬන්නේ කොයි වෙලාවටද? මැරෙන වෙලාවට. මැරෙන වෙලාවට තමයි අඬන්නේ. එතකොට දැන් උදේ බල හිටියොත් හරියයිද? නෑ උදේ බල හිටියොත් අපිට බය ඇති කරගන්න බැරි වෙනවා. බය ඇති කරගන්න නම් මොකද බලන්න වෙන්නේ? වය බලන්න වෙන්නේ, නැතිවීම බලන්න වෙන්නේ. ඒක නිසා අපි වය විශේෂයෙන් බලනවා. වය කියන්නේ නැතිවීම බලනවා. එතකොට ඒකට ඒ බැලීමට අපි කියනවා ඒක එහෙම බලලා පොදව ගන්න ඥාණයට අපි කිව්වා නෑ බංගානු දර්ශන ඥානය. ඒකට කිව්වා බංගානු දර්ශන ඥානය. ඒ බංගානු දර්ශනය බැලුවහම මොකද වෙන්නේ? මේ සංස්කාරයන් පිළිබඳ බයක් ඇති වෙනවා. අන්න ඒකට කිව්වා බයතුපට්ඨාන ඥානය කියලා. ඒකට කිව්වා බයතුපට්ඨාන ඥානය කියලා. බයක් ඇති වෙනවා මේක දිහා බැලුවා. ඊට පස්සේ බය ඇති වුනහම මොකද වෙන්නේ? බය ඇති වුනහම මේකේ ආදීනවයක් ගැන මේ සංස්කාරය පිළිබඳ ආදීනවානු දර්ශන ඥානය මේ සංස්කාරයන්ගේ අසරණ බව. දැන් මේ සංස්කාරයන් අසරණයි. සරණක් නෑ. මේක අනිවාර්යෙන් ඉපදුනොත් අනිවාර්යෙන් නැති වෙනවා. මේ වෙන පීටක් තියනවද මේකට? නෑ පීටක් නෑ. ඉපදුනොත් නැති වෙනවා. ඉපදෙනව නැති වෙනවා. වෙන පීටක් නෑ කියලා අපි දැනගන්න. අන්න ඒකට අපි කිව්වා ආදීනවානු දර්ශන ඥානය කියලා. ආදීනවානු දර්ශන ඥානය. ඊට පස්සේ එන්නේ මොකද්ද? ආදීනවානු දර්ශන ඥානය. ආදීනවානු දර්ශන කියන්නේ අසරණ බව. සංස්කාරයන්ගේ අසරණ බව දක්නා විදර්ශනා ඥානය තමයි ආදීනවානු දර්ශන ඥානය. ඊට පස්සේ මොකද වෙන්නේ? මේව පිළිබඳ කලකිරීමක් ඇති කරගන්නවා. ඒකට කිව්වා නිර්විදාන. මේ පිළිබඳ මේ සංස්කාරයන් වැඩක් නැහැ තිබිලා. මේ සංස්කාරයන් ගැන තියෙන අර කැමැත්ත ඒකට තියෙන ඇලීම නැති වෙලා නැති කර ගන්නවා. අර අසරණ බව දැක්ක නිසා නේද ඒක ඇති වුනේ. අසරණ බව දැක්කා. අසරණ බව නැති වෙන බව දැක්කා. නැති වෙන බව දැනගෙන අසරණ බව දැනගත්තා. අසරණ බව දැක්ක නිසා අපි කලකිරෙනවා. ඒ පිළිබඳව සංස්කාරයන් පිළිබඳ කලකිරීමක් ඇති කර ගන්නවා. අන්න ඒකට කියනවා නිර්විදානු දර්ශන ඥානය. ඒ පිළිබඳව කලකිරීමක් ඇති කර ගන්නවා. ඒකනේ නිර්විදානු දර්ශන ඥානය කියලා කිව්වා. ඊට පස්සේ ඒ කලකිරුණු නිසා ඒකෙන් දැන් මේක කලකිරලා මේක හරියන්නේ නැහැ. මේකෙන් මිදෙන්න ඕන. මේකෙන් මිදෙන්න ඕන කියලා අදහසක් ඥානයක් ඇති කර ගන්නවා. අන්න ඒකට කිව්වා මුංචිතු කම්ම්‍යතා ඥානය කියලා. ඒකට කිව්වා මුංචිතු කම්ම්‍යතා ඥානය කියලා කිව්වා. ඒකේ මිදෙන්න ඕන අදහසක් ඇති කර ගන්නවා. මේ සංස්කාරයන්ගෙන් මිදෙන්න ඕන. මේකෙන් මිදෙන්න ඕන. ඊට පස්සේ 330 පිටුව දෙන්නේ. 330 පිටුව පොතේ අභිධර්ම මාර්ගයේ ග්‍රන්ථයේ 330 වෙනි පිටුවේ තියෙන මේ ටික. ඊට පස්සේ මොකද වෙන්නේ? ඊට පස්සේ මේකේ මිදෙන්න ඕන. මිදෙන්න ඕන අදහසක් ආවා. ඒ අදහසට අපි කියව ඥානය කියලා. මිදෙන්න ඕන කියලා ඥානයක් ඇති කරගත්තා. අදහස ඌමනාවක් ඇති කරගත්තා. ඒකට අපි කිව්වා මුංචිතු කම්මිතා ඥානය කියලා. ඊට පස්සේ මේ මිදීමේ උපායක් විදියට තවදුරටත් මේ නාම රූප දිහා මේ සංස්කාරයන් දිහා බලනවා. තවදුරටත් මේ සංස්කාරයන් දිහා උනන්දුවෙන් බලනවා. බලලා
තවදුරටත් තේරුම් ගන්නවා මේ වයි තියෙන මේ අසාර බව. එහෙම විස්තර වශයෙන් විස්තර වශයෙන් බලන එකට කිව්වා පටිසංකානුපස්සනා ඥානය. තවදුරටත් මේ නාම රූපයන් දිහා විස්තර වශයෙන් බලනවා. අන්න ඒකට කිව්වා පටිසංකානුපස්සනා ඥානය කියලා. එහෙම බැලුවට පස්සේ මොකද ඊට පස්සේ අර දැඩි උත්සාහය මේ නාම රූප විදර්ශනා කිරීමේ තියෙන දැඩි උත්සාහය අතහැරලා මධ්‍යම මට්ටමට එනවා. මධ්‍යම මට්ටමට ඇවිල්ලා විදර්ශනා කරගෙන යනවා. අන්න ඒක ඒ මට්ටම කිව්වා සංස්කාර උපේක්ෂා ඥානය. සංස්කාර උපේක්ෂාවෙන් බලනවා. උපේක්ෂා කියලා කිව්වේ මැද මට්ටමනේ නේද? මැද මට්ටම බලනවා. මධ්‍යම මට්ටම. එතකොට ඒක ඇවිල්ලා ඊට පස්සේ මොකද වෙන්නේ? මේ අපි උපදවාගත්ත මේ විදර්ශනා ඥාන මෙතනදී අපි ප්‍රතිපදා ඥාන දර්ශනයේදී මේ වෙනකොට උපදවාගත්ත ඥාන 8ක් නේ. සම්මර්ෂණ ඥානය කලින් එකට වැටුනේ ඒක වැටුනේ මාර්ග ඥාන දර්ශන විසුද්ධියටනේ. ඒක එතන ගියා මේ ප්‍රතිපදා ඥාන දර්ශන විසුද්ධියට මේ වෙනකොට විදර්ශනා ඥාන 8ක් අයිති වෙනවා. ඒ අටටත් අනුකූලව ඉදිරියේදී ලැබෙන්න තියෙන මාර්ග ඥානය. සෝවාන් නම් සෝවාන් මාර්ග ඥානය. මාර්ග ඥානයටත් අනුකූලව ඉදිරියේදී ලැබෙන්න තියෙන මාර්ග ඥානයටත් අනුකූලව අර ඥාන අටටත් අනුකූලව ඇති වෙනවා සිතක්. ඒ මැදදී නැත්තම් ඥානයක් ඇති වෙනවා. ඒ මැදදී අන්න ඒකට කිව්වා අනුලෝම ඥානික. අනුලෝම කියලා කියන්නේ අර දෙකටම අනුකූල කියන එක. මේ විදර්ශනා ඥාන අටටත් ඉදිරියේදී ලැබෙන්න තියෙන මාර්ග ඥානයටත් අනුකූල වූ ඥානය අනුලෝම ඥානය. අනුලෝම ඥානය. හරි දැන් අවසානයේ අපි කොහෙන් ගියත් මේ සියලු මේ පිළිවෙත් මේ ක්‍රියාකාර මේ සියලු දේවල් අවසානයේ තමයි මේ කියන්නේ. අවසානයේ යන ක්‍රියාවලිය තමයි මේ තියෙන්නේ. මේක තවදුරටත් ගැඹුරු අපි හදාරන්න ඕන. දැන් මේක නැවත මෙනෙහි කරන්න ඕන. දැන් හරි නේද? අනුලෝම ඥානය කිව්වේ ඒක. ඊට පස්සේ අපි එතන පාඩමට යනවා. එතකොට එහෙයින් විපස්සනා යෝගී පුද්ගලයා විසින් විදර්ශනා භාවනාව ආරම්භ කළ තැන් පටන් අනුලෝම ඥානය ඇතිවන තෙක්. දැන් එතෙන්ට ඒ ටික තමයි අපි දැන් මතක් කරගත්තේ. අනුලෝම ඥානය ඇතිවන තෙක් මේ ප්‍රත්‍යක්ෂ විදර්ශනාවම නොනවත්වා වැඩි දියුණු කළ යුතුය. හරිනේ? ප්‍රත්‍යක්ෂ විදර්ශනාව කිව්වේ අපේ සිත දිහා අර බලන එක. නාම රූප පරිච්ඡේද ඥානය ආදී ඥානන්න නාම රූප පරිච්ඡේද ඥානය අපි ඉස්සෙල්ලා කතා කරේ. ඒක කොහෙද දෙන්නේ? නාම රූප පරිච්ඡේද ඥානය උපදවගත්තේ කොහෙද? දැන් අපි ඉස්සෙල්ලා කතා කරා. ඒක කතා කරේ දිට්ඨි විසුද්ධියේදී තමයි නාම රූප පරිච්ඡේද ඥානය. අයි නාම රූප වෙන් කරලා දෙකක් මේ නාම රූප දෙකක් තියෙනවා කියලා බැලුවේ දිට්ඨි විසුද්ධියේදීනේ. මතකද දැන් අපි කිව්වේ දැන් පොඩ්ඩකට කලින් කිව්වා නාම රූප පරිච්ඡේද ඥානය කිව්වේ නාම රූපයි කියලා දෙකක් තියෙනවා කියලා දකිනවා. පරිච්ඡේද කිව්වේ වෙන් කරලා අඳුර ගන්නවා. පරිච්ඡේද නාම කියලා කිව්වේ ඒකයි. ඒක ආවේ දිට්ඨි විසුද්ධියේදී. ඒ විදර්ශනා පටන් ගත්ත තැනම. විදර්ශනා පටන් ගත්තේ ඇයි? අපි කිව්වනේ ශීල විසුද්ධියයි චිත්ත විසුද්ධියයි කිව්වේ භූමිය. විදර්ශනාවේ භූමිය. දැන් භූමිය විතරයි විදර්ශනා දැන් බිම හැදුණු විතරයි තාම ගොඩනැගිල්ල හදන්න පටන් ගත්තේ නෑ. ඉස්සෙල්ලා බිම සකස් කරා. එහෙම නේද? අපි මොකද ගෙපලා දිනවයි කියලා කියන්නේ ගෙයක් හදනකොට ඉස්සෙල්ලා දැන් ඔන්න ගෙපලා ඇද්දා. ඒ ගෙපලා ඇද්දා වගේ එක තමයි ශීල විසුද්ධියයි නෑ චිත්ත විසුද්ධියයි. අපි විදර්ශනාව ආරම්භ කරේ නෑ. දැන් ගේ හදන්න පටන් ගත්තේ නෑ තාම. තාම මේවා කැපුවෙත් නෑ. මොකද ෆවුන්ඩේෂන් එකේ අර මේවත් කැපුවේ නෑ. භූමිය සකස් කරා දැන්. භූමිය අර බැකෝ එකක් ගෙනලා දැන් ඔන්න සකස් කරගත්ත භූමිය. භූමිය විතරයි සකස් කරේ. ඒ භූමිය කිව්වේ මොකද්ද? ශීල විසුද්ධියයි චිත්ත විසුද්ධියයි. භූමිය විතරයි. තාම පටන් ගත්තේ නෑ වැඩ. ඔන්න ඊට පස්සේ තමයි චිත්ත විසුද්ධියෙන් තමයි ඉස්සරහට චිත්ත විසුද්ධිය පටන් ගන්නෙ. චිත්ත විසුද්ධියේදී තමයි මෙන්න මේ නාම රූප පරිච්ඡේද ඥානය උපදව ගන්න. ඒ කියන්නේ නාම රූප අර පිටින් වැහිලා තියෙන අර ප්‍රඥප්ති බිඳලා නාම රූප දෙකක් නාම රූප තියෙනවා කියලා අඳුරගෙන ඒවයි වෙනස අඳුර ගන්නවා. නාම රූප කියලා දෙකක් තියෙන බව අඳුර ගන්නවා. අන්න ඒක තමයි නාම රූප පරිච්ඡේද ඥානය කියලා කිව්වේ.
නාම රූප පරිච්ඡේද ඥානය ආදී ඥාන પરම්පරාවගේ වශයෙන් ප්‍රත්‍යක්ෂ විදර්ශනා දියුණු තියුණු කල්ලි ප්‍රත්‍යක්ෂව දැන නොගත් නාම රූපයන්ද ප්‍රත්‍යක්ෂව දැනගත් නාම රූපයන් හා සසඳා මෙනෙහි කළ හැකි ඥානය පහළ වෙන්නේ. ආන්න එතෙන්දී දැන් අපි ප්‍රත්‍යක්ෂව අපිට දැනෙන දේ දැනගන්න ඕනේ. ඒකට කිව්වා ප්‍රත්‍යක්ෂ ඥානය කියලා. එහෙම දැනගෙන ඒක පහළ වෙනවා. ඊට පස්සේ මේ ඥානය අර එහෙමයි කියලා අපි ප්‍රත්‍යක්ෂ කරගෙන ඊට පස්සේ අනිත් අයගේ මේකම වෙනවා කියලා දැනගන්න එක තමයි අපි ඉස්සෙල් කිව්වාගේ අනුලෝම ඥානය. අනුමාන විදර්ශනාව වැරදුනා. අරක ප්‍රත්‍යක්ෂ විදර්ශනාව ඉස්සෙල් කිව්ව එක ප්‍රත්‍යක්ෂ විදර්ශන කියන්නේ අපිටම දැනෙන එක දැනගන්න එක ප්‍රත්‍යක්ෂ විදර්ශනාව. ඒක නිසා අනිත් අයටත් මේක දැනෙනවයි කියලා හිතන එක අනුමාන විදර්ශනාව. හරි. මේ ඥානය අධ්‍යාත්ම බාහිර අතීත අනාගත වර්තමාන වූ ලෞකික ධර්ම සියල්ලම අරමුණු කරයි. එතකොට අර මේ විදියට අපිට පුළුවන් මේ අනුමාන විදර්ශනාවේදී ප්‍රත්‍යක්ෂ විදර්ශනාවේදී දැනෙන්නේ මොන ධර්මද? දැන් මේ ධර්ම ටික අපි මෙතන කිව්ව ධර්ම. අපි කිව්වා මෙතන ලෞකික ධර්ම ටික කිව්වනේ. හරිද? අපි මේක මේ ටිකත් මේක ඇතුලේ තියෙනවා. මේ ටිකත් මේක ඇතුලේ තියෙනවා. ඒක නිසා මම මේක මකනවා. පැටලෙන නිසා. මේ දැන් මේ මකපු ටික මේක ඇතුලේ තියෙනවා. මේ ලෞකික මේ ටික ඇතුලේ තියෙනවා. එතකොට ඒ ටික නේ අපි බලන්නේ. දැන් මේ ටික ආයි තියෙනවා බෙදා ගන්න පුළුවන් අපිට අතීත වර්තමාන අනාගත. මේක ප්‍රත්‍යুৎපන්න කියලා කියන්නත් වර්තමානයකට වර්තමාන නැත්නම් ප්‍රත්‍යুৎපන්න කියලා කියන්නත් පුළුවන්. ප්‍රත්‍යুৎපන්න කියන්නේ ඒකම වර්තමානම තමයි. ඊළඟට ආධ්‍යාත්මික බාහිර කියලා කියන්නත් පුළුවන්. ආයිත් බෙදා ගන්න පුළුවන් මේක ආධ්‍යාත්මික බාහිර. ඒක තේරෙනවනේ නේ ආධ්‍යාත්මික බාහිර කිව්වේ. දැන් ආධ්‍යාත්මික අතීත වර්තමාන අනාගත තියෙනවා. බාහිර අතීත වර්තමාන අනාගත තියෙනවා. හරිනේ? ආධ්‍යාත්මික ඔය අපේ අතීත වර්තමාන අනාගත තියෙනව නේද? අපිට අයිති ටික බාහිරේ තියෙන අයගෙත් අතීත වර්තමාන අනාගත තියෙනවනේ. හරි නේද? ඒතර මේ විදියට විදර්ශනා කරන්න ඕන. එතකොට මේකේ දැන් ප්‍රත්‍යක්ෂ විදර්ශනාවේදී මේ ඔක්කොම කරන්න පුළුවන්ද? ප්‍රත්‍යක්ෂ විදර්ශනාවේ අතීත මේ නාම රූප පුළුවන්ද නැත්නම් අතීත ලෞකික ධර්ම පුළුවන්ද මෙනෙහි කරන්න? පුළුවන්ද? වර්තමාන පුළුවන්ද? අනාගත පුළුවන්ද? බෑ. ඔව්. ඒක තේරෙනවද? දැන් මේ වෙලාවේනේ ප්‍රත්‍යක්ෂ දර්ශනාවදී කරන්නේ මේ වෙලාවේ දැනෙන එක කරන්නේ. මේ වෙලාවේ දැනෙන එක අපි විදර්ශනා කරනවා. නේද? එහෙමනේ දැන් මේ චිත්තානුපස්සනාව විතරක් නෙමෙයි. ඔක්කොම මේ අපි කායානුපස්සනාව, වේදනානුපස්සනාව, චිත්තානුපස්සනාව මේ සියල්ලෙදීම දැන් මේ දැනෙන එක නේද කරන්නේ? ඔව්. ධම්මානුපස්සනාවත් එනවා ඒකට. එතකොට ඒක අපිට ප්‍රත්‍යක්ෂ විදර්ශනාව කරන්න පුළුවන් වර්තමාන විතරයි. හරිද? ඒක දැනෙන එකනේ කරන්නේ. ඒතර මේ වර්තමාන විතරයි කරන්න පුළුවන්. වර්තමාන ලෞකික ධර්ම ටික විතරයි ප්‍රත්‍යක්ෂ විදර්ශනාවෙන් විදර්ශනා කරන්න පුළුවන්. ඒතර ඒක දැනගෙන ඒක විදර්ශනා කරලා ඒක සාක්ෂිය තියාගෙන අපි අධ්‍යාත්මික වූ අතීත අනාගත සහ බාහිර වූ අතීත වර්තමාන අනාගත තේරුණා නේද? දැන් වර්තමාන ටිකත් බාහිර වූ වර්තමාන ටිකත් මේ ප්‍රත්‍යක්ෂ විදර්ශනාවද අනුලෝමද? අනුමාන. ඔව් අනුලෝමනේ අනුමාන වැරදුනා. එතකොට මේ වර්තමාන බාහිර වූ වර්තමාන ලෞකික ධර්ම ටික
විදර්ශනා කරන්නේ ප්‍රත්‍යක්ෂද අනුමානද? අනුමාන. ඒක තේරෙනවද? ඇයි? වර්තමාන තමයි. හැබැයි වර්තමාන බාහිරයගේ අපිට වැටහෙනවද ඒක? ඒතර ඒක ප්‍රත්‍යක්ෂයිද? නෑ ඒක අනුමානයි. හරිනේ? අයිත් නැවත කියනවා. එතකොට දැන් ආධ්‍යාත්මික වූ වර්තමාන ටික විතරයි ප්‍රත්‍යක්ෂ වෙන්නේ. ප්‍රත්‍යක්ෂ විදර්ශනාව කරන්න පුළුවන් අපිට. හරිද? පැහැදිලි නේද? බාහිර වූ අතීත වර්තමාන අනාගත තුනම අපිට විදර්ශනා කරන්න වෙන්නේ අනුමාන. හරි නේද? ඒතර ඒක වැදගත්. උට අනුමාන විදර්ශනාව සහ ප්‍රත්‍යක්ෂ විදර්ශනාව පිළිබඳ වෙනස තේරුම් ගන්න අවශ්‍යයි අපිට. මේ ලෞකික ටික තමයි විදර්ශනා කරන්නේ. හරි. එතකොට ඒක තමයි කිව්වේ මේ ඥානය අධ්‍යාත්මික බාහිර අතීත අනාගත වර්තමාන වූ ලෞකික ධර්ම සියල්ලම අරමුණු කරයි. එතකොට ඒ අනුමාන එක ගැන කියන්නේ අනුමාන එක ගැන මේ ඔක්කොම අදාළයි. හැබැයි ප්‍රත්‍යක්ෂ එක මේ වාද්‍යාත්මක වූ වර්තමාන ටික විතරයි අපිට ප්‍රත්‍යක්ෂ විදර්ශනා කරන්න පුළුවන්. එහෙත් ප්‍රත්‍යක්ෂ විදර්ශනාව මෙන් නාම රූපයන්ගේ ස්වභාව ලක්ෂණ ආදී ඇතිවන නැතිවන සැටියෙන් අරමුණු කරමින් දැනගත නොහැකි වෙයි. ඒ කියන්නේ මොකද්ද? එහෙත් ප්‍රත්‍යක්ෂ විදර්ශනාව මෙන් නාම රූපයන්ගේ ස්වභාව ලක්ෂණ ආදී ඇතිවන නැතිවන සැටියෙන් අරමුණු කරමින් දැනගත නොහැකි වෙයි. දැන් හරියටම අර නැති වෙනවා ඇති වෙනවා කියන දේවල් හරියටම අනුමාන විදර්ශනාවෙන් පුළුවන් දැනගන්න බෑ. එහෙම දැනගන්න බෑ. දැන් අපිට ප්‍රත්‍යක්ෂයෙන් අපිට දැනෙනවා ඇති වුණා දැන් නැති වුණා. දැන් ඔන්න සිත නැහැ. නේද? සරාගී සිතක් ඇති වුණා දැන් ඒක නැති වුණා. දැන් විතරාගී සිතක් ඇති වුණා කියලා අපිට ප්‍රත්‍යක්ෂයි ඒක තේරෙනවා. දැන් අනුමානකින් එහෙම තේරෙනවද? නෑ එහෙම වැටහෙන්නේ නෑ. ඒක තමයි කියන්නේ. එය විශේෂ වෑයමකින් වැඩි යුතු ඥානයකුත් නොවන්නේය. ඒක දැඩි ලෙස අපි එහෙම අනුමාන ඥානය එහෙම දැඩි ලෙස එහෙම කරන්නේත් නෑ. මේක සාක්ෂි තියාගෙන වැඩිපුර උත්සාහ ගන්න අපි හරියට අඳුර ගන්න ප්‍රත්‍යක්ෂ විදර්ශනාව. ප්‍රත්‍යක්ෂ ඥානයේ තියුණු කල්ලි ඉබේටම වාගේ පහළ වී එන ඥානයකි. එතකොට දැන් මේ ප්‍රත්‍යක්ෂ විදර්ශනාව කළා ප්‍රත්‍යක්ෂ ඥානය තියුණු වුණාම මේ අනුලෝම ඥානය අපිට දැනෙනවා නේ. එහෙනම් අනිත් අයටත් එහෙම තමයි. අනිත් අයටත් එහෙම තමයි. එහෙම දැනෙනවා කියලා අපිට ඉබේටම වගේ දැනෙනවා. එහෙම දැනෙනව නේද? එහෙම හිතෙනවනේ දැන් අනිත් අයටත්. දැන් අපිට ඔය කියන්නේ අපි උකට කියනවා දැන් සතෙක් දුකෙන් ඉන්නකොට මේ වේදනාව අපිට තියෙනව නේද? අපිට දැනෙනව නේද ඒක? අනේ ඒ වගේ එකක් නේ මෙතන කියන්නේ මේ. ඒ අර වේදනාවේදී දැන් කෙනෙක් වේදනාවෙන් ඉන්නකොට ඇත්තටම අර වේදනාව අපිට දැනෙන්නේ නැහැ. නමුත් ඒක අපි සහ මේ උකට කියනවා මොකක්ද කියනවා අපි. ඉතින් ඒක දැනෙන ස්වභාවයක් තියෙනවනේ අපිට. සත්‍ය වශයෙන් මේ වේදනාව දැනෙනවද අපිට? නැහැ. අන්න ඒක තමයි විදර්ශනාවේදීත් ඒක තමයි කරන්නේ අපි. මේක අපිට මේක මෙහෙමනම් අනිත් අයටත් ඒක නිසා විශේෂයෙන් දැනෙන්න ඕනේ. අපිට දැනෙනකොට අපිට දැනෙන අනිත් අයටත් මේක තියෙන බව. හරිද? ඒක තමයි මේ කියන්නේ. ඒක තමයි කියන්නේ මේ ප්‍රත්‍යක්ෂ ඥානය තියුණු කල්ලි ඉබේටම වාගේ පහළ වී එන ඥානයකි. හරිනේ? අරක තමයි කියන්නේ. එහෙයින් මෙතෙන් සිට ප්‍රත්‍යක්ෂ ඥානයාගේ අරමුණම බෙදා දක්වනු ලැබේ. ඒ නිසා මේ මෙතනින් එහාට මේ ප්‍රත්‍යක්ෂ ඥානයාගේ අරමුණුම බෙදා දක්වනවා කියලා තමයි කියන්නේ. ලෞකික ධානයන් අතුරින් නේව සංඥා නාසඤ්ඤායතන ධානය ලබාගත් මුල් අවස්ථාවෙහි ඒ ධානලාභී පුද්ගලයා හට එම ධානය ඊතා සියුම් වූ බැවින් එය මෙනෙහි නොකළ හැකිය. ඒක ලබාගත් ගමන් ඒක මෙනෙහි කරගන්න බෑ කියලා කියන්නේ. ඒක සියුම් නිසා. සරියුත් හිමියන්ට පවා එය හොඳින් ප්‍රකට නොවන බව අනුපද සූත්‍රයේ සඳහන්ව ඇත. සරියුත් මේ මහරහතන් වහන්සේටත් ඒක හරියටම වැටුනේ නැහැ කියලා සඳහන් වෙනවා කියලා කියනවා.
මහග්ගත ධර්මයන් මෙනෙහි කළ හැකි ධානලාභී පුද්ගලයා හටමය. ඒ ධාන නොලැබූ පුද්ගලයා හට මෙනෙහි නොකළ හැකිය. එතකොට ධාන ලැබූ පුද්ගලයා තමයි ඒක හරියට අඳුරගන්නේ. ඒක දන්නේ. ඒක නිසා තමයි එයාට වැටහෙනවා. එතකොට ඒ කියන්නේ මේ ප්‍රත්‍යක්ෂ ඥානෙ. ප්‍රත්‍යක්ෂ විදර්ශනාවෙන් හරියටම දැනෙන්නේ ධාන ලැබපු පුද්ගලයා. මේ ප්‍රත්‍යක්ෂ ඥානය ගැන නැත්නම් ප්‍රත්‍යක්ෂ විදර්ශනාවෙන් ලැබෙන ප්‍රත්‍යක්ෂ ඥානය ගැන මේ කියන්නේ. කුමක් හේින්දයක් තමාගේ సంతානයේ නූපන් ධර්මයක් ස්වභාව ලක්ෂණ වශයෙන් නොයැටෙන බැවිනි. ඒක නිසා හරියට වැටහෙන්නේ නැහැ ඒක. මෙහිදී අනදි ගතත්තා යනුවෙන් නොලැබූ බැවින් ලෞතුරු දහම් මෙනෙහි නොකළ යුතුය යන අටුවා කියමන වූ පරිදි විමසිය යුතුය. එහෙයින් මහා ටීකාවෙහි ලාභිනෝ යේව මහග්ගත චිත්තානි පාකටානි හොಂತಿ කියන ලදී. ධානලාභී පුද්ගලයා හටම මහත්ගත සිත් ප්‍රත්‍යක්ෂ ඥානයේ මෙනෙහි කළ හැකි පරිදි හොඳින් ප්‍රකට වෙත් යනු එහි අදහසයි. ඒකට ධානලාභී පුද්ගලයාට තමයි මේක හරියට හොඳින් මෙනෙහි වෙන්නේ. ඒතර ඇයි හොඳින් මෙනෙහි වෙන්නේ? ඒ පුද්ගලයා ප්‍රත්‍යක්ෂ විදර්ශනාව කරන නිසා. ඇයි හොඳින් වැටුනේ? ධානලාභියා එයා ඒක ලබලා ඒ සත්‍ය වශයෙන් ඒ යෝගාවචරයට දැනුණු දේ මෙනෙහි කරා. ඇයි? ඒක ප්‍රත්‍යක්ෂයි නේද? ඇයි? ලැබුණු කෙනා දකින්න එකනේ. ලැබුණු දේ දකින්න එකනේ. ලැබුණු දේ විඳලා අඳුර ගන්නවා. ඒක ප්‍රත්‍යක්ෂ විදර්ශනාව. ප්‍රත්‍යක්ෂ විදර්ශනාවෙන් ලැබෙන ප්‍රත්‍යක්ෂ ඥානය. හරිනේ? ඒක නිසා ඒක පැහැදිලිව දැනෙනවා යාට. එහෙම නොලැබූ කෙනාට ඒක එහෙම දැනෙන්නේ නැහැ. ඊට පස්සේ බලමු. ඒ නිසා ධාන නොලැබූ පුද්ගලයා විසින් මහත්ගත ධර්ම මෙනෙහි නොකළ යුතුය. මේ නොලැබූ කෙනා මහත්ගත ධර්ම මෙනෙහි නොකළ යුතුය. කාමාවචර ධර්ම මෙනෙහි කළ යුතුය. කාමාවචර ධර්මම එයා මොකද කරන්න ඕන මේ කාමාවචර ධර්මම මෙනෙහි කරන්න. අන්න එතෙන් තමයි මේක බෙදෙන්නේ. අන්න එතෙන්දී දැන් මෙන්න මේ ලෞකික සිත් ඇතුලේ මහත්ගත සිත් ටිකක් තිබුණා නේද? ඔය කිව්ව මහත්ගත ටික මේක ඇතුලේ තියෙනවා. තේරුණාද? එහෙමනම් ඒ ධාන නොලැබූ කෙනා අන්න කඩලා ගන්න ඕන මේකෙන් වෙන් කර ගන්න ඕන කාමාවචර ධර්ම. කාමාවචර ධර්ම ටික මේකෙන් වෙන් කරලා අරගෙන එයා මේක මෙනෙහි කරනවා. ධාන නොලැබූ කෙනා. මොකද ධාන ටිකත් මේක ඇතුලේ තියෙනවා. ලෞකික ධර්ම කිව්වහම ධාන ටිකත් මෙතන තියෙනවා. මහත්ගත සිත් ටිකනේ. ඒතර ඒක මෙනෙහි කරන්න බෑ. මොකද මෙනෙහි කරන්න අමාරුයි යාට මේ ප්‍රත්‍යක්ෂ විදර්ශනාවේ. දැනෙන්නේ නැහැ මොකද ධාන නොලැබුණු නිසා. ඒක නිසා ඒ නොලැබූ පුද්ගලයා මොකද කරන්න ඕන? කාමාවචර ධර්ම මේ මෙනෙහි කරන්න ඕන. දකින්න ඕන. හරි නේද? කාමාවචර ධර්ම කිව්ව මොනවද? කාමාවචර සිත් 54යි එහි ඇති චෛතසික 52යි රූප 28යි. හරි. එහෙත් කාමාවචර ධර්මයන් කෙරෙහි ප්‍රත්‍යක්ෂ ඥානය මෝරවාගත් කල්ලි මහත්ගත ධර්මයන් කෙරෙහිද අනුමාන ඥානය ඇති විය හැකි බැවි. අන්න. එතකොට ඔන්න එයා මොකද කරන්නේ? දැන් මේ යෝගාවචරයා දැන් ඔන්න ධාන නොලැබූ යෝගාවචරයා මෙනෙහි කරන්න ඕන කාමාවචර ධර්ම ටික. කාමාවචර ධර්ම ටික මෙනෙහි කරලා ඒකේ මේ ඒ ඥානය ප්‍රත්‍යක්ෂ ඥානය මෝරව ගන්නවා. කියන්නේ ප්‍රත්‍යක්ෂ ඥානය උපදව ගන්නවා. ප්‍රත්‍යක්ෂ විදර්ශනාව කරලා ප්‍රත්‍යක්ෂ ඥානය උපදව ගන්නවා. උපදවගෙන ඒක දියුණු කරගෙන මෝරවා ගත්තයි කියන්නේ උපදවා ගත්ත විතරක් මදි තව ටිකටත් දියුණුත් කරගෙන තියෙනවා. ඒක තමයි මෝරලා. දැන් තාම ලපටි නෑ මෝරලා. මෝරවාගත් කල්ලි මහත්ගත ධර්මයන් කෙරෙහිද අනුමාන ඥානය ඇති වීක බෑ. ඊට පස්සේ මොකද කරන්නේ? මහත්ගත සිත මෙහෙම වෙන්න පුළුවන් කියලා විය හැකි කියලා අනුමාන විදර්ශනාව කරලා මේ මහත්ගත ධර්මයනොත් අනුමාන ඥානයෙන් දැනගන්න පුළුවන්. ඒක තමයි කියන්නේ මේ අනුමාන ඥානය. ඇතිවිය හැකි මේ මෙනෙහි කළ යුතු සංස්කාර ඉතිරි වේතයි නොවැටහෙන්නේමය. ඒකට එහෙම දැනගෙන ඒ පුද්ගලයා එතකොට ධානය ලැබලා නැහැ. හැබැයි සංස්කාරයන් මේ නොවැටහෙන නොදකපු සංස්කාරයක් නැහැ කියලා අරක අනුමාන ඥාණයෙන් අනුමාන විදර්ශනාවෙන් අර මහග්ගත ධානය ටික නොලැබුවට අනුමාන විදර්ශනාවෙන් ඒ සිත් ගැනත් ඒ ලෞකික ධර්ම ටික ගැනත් අවබෝධයක්
ඇති කරගන්න පුළුවන් අනුමාන විදර්ශනාවෙන්. කියලා අනුමාන ඥානයක් ඇති කරගත්තට පස්සේ යාට ඒ යෝගාවචරයාට වැටහෙනවා නොදන්න දෙයක් නොයැටුණු දෙයක් නැහැ කියලා. ඔක්කොම ලෞකික ධර්ම ටික වැටහුණු බව තේරුම් ගන්නවා. වටහා ගන්න පුළුවන් හැකියාව තියෙනවා. නැත්නම් එයාට හිස්තැනක් නැත්නම් නොයැටුණු දෙයක් නැහැ කියලා වැටහෙනවා. යෝගාවචරයට. ඒතර ධානය ලබන්න ඕනේ නැහැ. කාමාවචර ධර්මයන් අතුරෙන්ද ප්‍රකට වූ නාම රූප ධර්මම මෙනෙහි කළ යුතුය. එතකොට කාමාවචර ධර්මයන් අතුරෙන්ද ප්‍රකට වූ නාම රූප ධර්මම මෙනෙහි කළ යුතුය. එතකොට ඒ කාමාවචර ධර්ම අතරේ තියෙන ප්‍රකට ධර්ම තියෙනවා. ඒ ප්‍රකට ධර්ම වැඩිපුර වැටහෙන ධර්ම ටික මෙනෙහි කරන්න ඕන. අපි ඒක මේ මොනවද කියලා ඉස්සරහා කියවෙනවා. රූප ධර්මයන් මෙනෙහි කරන කල්ලි ඒකාන්ත පරමාර්ථ ලක්ෂණය ප්‍රකටව පවත්නා ප්‍රසාද රූප පහය විශේෂ රූප 7ය. ප්‍රසාද රූප පහ දන්නව නේද අපි? මොනවාද? චක්කු ප්‍රසාද රූපය, ශ්‍රෝත ප්‍රසාද රූපය, ගාන ප්‍රසාද රූපය, ජීවා ප්‍රසාද රූපය, කාය ප්‍රසාද රූපය. විශේෂ රූප 7. මොනවද? වර්ණ රූපය, ශබ්ද රූපය, ගන්ධ රූපය, රස රූපය, පඨවි, තේජෝ වායෝ. ඔන්නෝයි 7. විශේෂ රූප 7. ඊට භාව රූප 2. භාව රූප කියන්නේ ස්ත්‍රී භාව රූපය සහ පුරුෂ භාව රූපය. ආපෝ ධාතු 1. මේක ආපෝ ධාතු වෙනම ලියලා තියෙන විශේෂ රූප 7ට එන්නේ විශේෂ රූපයට එන්නේ නැහැ. ආපෝ වෙනම ලියන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන මහා භූත රූප 4න් ආපෝව විශේෂ රූපයට එන්නේ නැහැ. ඊළඟට ආපෝ ධාතු 1යි, හද රූපයයි, ආහාර රූප 1යි, ජීවිත රූප 1යි. ඔන්න ඔය ටික තමයි මේ 18. එතන 18ක් තියෙනවා. මේ 18 කර්ම, චිත්ත, ඍතු, ආහාරයන්ගෙන් උපදවන බැවින්. අපි ඒවට කියනවා නිෂ්පන්න කියලා. නිෂ්පන්න අපි කියවනේ රූප 28 දෙයකට බෙදුවා. නිෂ්පන්න රූප 18යි, අනිෂ්පන්න රූප 10යි. කියලා දෙකකට බෙදාගත්තා. නිෂ්පන්න රූප කිව්වේ කර්ම, චිත්ත, ඍතු, ආහාර වලින් කෙලින්ම උපදන රූප. ඒ 18 අපි කිව්වා නිෂ්පන්න රූප කියලා. ඒකාන්ත පරමාර්ථ රුප්පණ ලක්ෂණේ යුක්ත බැවින් අපි ඒවට කියනවා රූප කියලා. ඒ කියන්නේ ඒ 18 අර රුප්පණ ලක්ෂණය හරියටම පැහැදිලිවම තියෙනවා. ඒක නිසා අපි විශේෂ නමක් දෙනවා ඒකට රූප කියලා. ඊළඟට උත්පාද තිති භංග සංඛ්‍යාත ලක්ෂණයෙන් යුක්ත බැවින් සලක්කන රූප කියලා කියනවා. ඒවට උත්පාද ස්ථಿತಿ භංග කියන ලක්ෂණ තුන පැහැදිලිවම තියෙනවා. ඒක නිසා සලක්කන රූප කියලා කියනවා. විදර්ශනා වශයෙන් මෙනෙහි කිරීම සුදුසු බැවින් සම්මසන රූප සම්මර්ෂණය කරන්න පුළුවන් රූප නිසා පැහැදිලිව මේ රූප 18 පුළුවන් සම්භාෂණය කරන්න. ත්‍රිලක්ෂණය බලන්න. සම්මර්ෂණය කිව්වේ මොකද්ද? ත්‍රිලක්ෂණ අනිත්‍ය දුක්ඛ අනාත්ම පිළිබඳ හරියට වටහා ගන්න පුළුවන් මේ සංස්කාරවල තියෙන අනිත්‍ය දුක්ඛ අනාත්ම ස්වභාවය වටහා ගන්න පුළුවන් මේ 18න් පැහැදිලිව. අන්න ඒක නිසා අපිට ඒකට කිව්වා සම්මසන රූප කියලා. නමි එහෙයින් රූපානි යේව හි ඉද පරිග්ගහියන්ති න රූප පරිච්ඡේද විකාර ලක්ඛනානි ඊ මහා ටීකාවෙහි කියන ලදී. විදර්ශනා අවස්ථාවේ නිෂ්පන්න සලක්කන සම්මසන නැමැති රූප 18ම ඥානයෙන් අල්වාගෙන මෙනෙහි කරනු ලැබේ. දැන් ඒ 8 අරගෙන තමයි ඉස්සෙල්ලම බලන්නේ. ඒ 18 මොන නිෂ්පන්න 18 නැත්නම් රූප 18 අරගෙන අපි එකට සම්මසන රූප 18යි කියලා කියනවා. ඒක අර ඉස්සෙල්ලම අල්ලගන්නේ පහසුවෙන් අල්ලගන්න පුළුවන්. මොකද හරියට අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ලක්ෂණ ටික හරියට මෙනෙහි කරගන්න පුළුවන්, වටහා ගන්න පුළුවන් ඒ 18න්. අන්න ඒක තමයි ඉස්සෙල්ලාම අපි අල්ලගන්නේ ඒක. රූපයන් පිරිසිඳන ආකාශ ධාතුවේ කාය විඤ්ඤාති, වචී විඤ්ඤාති, රූප ලහුතා, රූප මුදුතා, රූප කම්මඤ්ඤතා යන විකාර රූප පසය, උපචේ සන්තති ජරචා අනිච්චතා යන ලක්ෂණ රූප 4 යන මේ අනිෂ්පන්න රූප 10 මෙනි නොකරනු ලැබෙත් යනු එහි අදහසය. ඔන්න. ඒතකොට ඒ කියන්නේ අනිෂ්පන්න රූප 10 මෙනෙහි කරන්නේ නැහැ. මොකද ඒක අටහ ගන්න අමාරුයි. ඒක නිසා අපි
නිෂ්පන්න රූප 18 තමයි මෙනෙහි කරන්නේ. දැන් අපිට තේරෙන්නේ නේද අපි රූප මේ කාණ්ඩයේදී ඇයි මේ රූප එක එක විදියට වෙන් කරගත්තේ කියලා. කාණ්ඩ නිෂ්පන්න රූප 18යි අනිෂ්පන්න රූප 10යි මේ විදියට අපි එක එක විදියේ වෙන් කරගත්තා. එක එක විදියට ඒක ගුණයන් මත. එහෙම වෙනස් වෙන් කරගත්තේ මොකටද මේ? විදර්ශනා කරන්න. පුළුවන් ටික දලන්න පුළුවන් ටික වෙන ගොඩකට ගහගෙන එතන ඒ ටික බලනවා. එතකොට ඒ ටිකෙන් බලුවාම අනිත් ඒවත් වැටහෙනවා. වැඩි කොටසක් වැටුණාම ඊටු ටික ඉබේම වැටහෙනවා අපිට. ඒකට තමයි මේ වෙන් කරගත්තේ. චිත්ත චෛතසිකයන් අතුරේ නුදු රහතන් වහන්සේ තුල පවත්නා කිරිය ජවන්සිත ඒ කියන්නේ ක්‍රියා ජවන්සිත පෘථග්ජනයාට හා සෝවාන් ආදී සෛක්ෂයන්ට මෙනෙහි නොකළ හැකිය. සෛක්ෂයන් කිව්වේ කවුද? සෙක්ඛයන්ට සෝවාන් මාර්ග ඵල, සකදාගාමි මාර්ගඵල, අනාගාමි මාර්ගඵල, අරිහත් මාර්ග. ඔන්නෝයි හත් මාර්ගඵල නෙමෙයි. අරහත් ඵල තමයි අරහත් ඵලයේ ඉන්න කෙනා තමයි රහතන් වහන්සේ. රහතන් වහන්සේ විතර නේ රහතන් බුදු පසේ බුදු රහත් කියන උත්තමයන්ලා තුන්දෙනා කවුද? සෛක්ෂයන් නේ. අසේක්ෂයන්. ඔව් අසේක්ෂයන්. අසේක ඔව්. අසේකයන් දැන් අපි ආර්යයන් මෙහෙමනේ පුද්ගලයෝන් අපි මූලික කොටස් දෙකකට බෙදුවා. පෘථග්ජන ආර්ය. පෘථග්ජන ආර්ය. ඊට ආර්ය අයි දෙකකට බෙදුවා සේක අසේක කියලා. ඊට අසේක කියලා කියන්නේ රහතන් වහන්සේ බුදු පසේ බුදුරයන් වහන්සේ බුදුවරයන් වහන්සේ. ඒ අසේක කියන්නේ ඒ අරහත්නේ. අරිහත් වහන්සේලා තුන් නමක් ඉන්නෝනේ. බුදු පසේ බුදු රහත්. අසේක. ඒතර ඒ ඔක්කොම අරහත් අරිහත්නේ. ඒ අරිහත් ඵල. නැත්තම් කිව්වහම මේ 8 දෙනා විදියට ගත්තාම අරිහත් ඵලයට තමයි ඒ ටික වැටෙන්නේ. ඒතර ඒ 8 දෙනාගෙන් අන්තිමක ගියාම ඉතුරු කීයක් ඉන්නවද? ආර්යයන් වහන්සේලා කී දෙනෙක් ඉන්නවද? ආර්යෝ කී දෙනෙක් ඉන්නවද? 8 දෙනයි. ආර්යෝ 8 දෙනයි. ආර්යෝ 8 දෙනාගෙන් අරිහත් වහන්සේලා ඇති වෙන්නේ අරිහත් කියන්නේ අරිහතුන් වහන්සේලා ඉන්නවා වර්ග 3ක්. ඒ බුදු පසේ බුදු රහත්. ඒතර 8 දෙනාගෙන් ඒ අන්තිම එක්කෙනානේ අන්තිම පුද්ගලයානේ. ඒතර ඉතුරු ආර්යයන් වහන්සේලා කී දෙනෙක් ඉන්නවද? 5 දෙනයි. 8න් එකක් අඩු වුනහම දැන් ආර්යයන් වහන්සේලා කී දෙනෙක් ඉන්නවද? ආර්යයන් වහන්සේලා 8යි. ආර්යයන් වහන්සේලා 8යි. එතකොට ඒ මොනවද? සෝවාන් මාර්ග ඵල. අරිහත් මේ සෝවාන් සකදාගාමි මාර්ග ඵල. ඊට පස්සේ අනාගාමි මාර්ග ඵල. ඊට පස්සේ අරිහත් මාර්ග ඵල. කොහොමද යන්නේ? මම උඩට ලිව්වේ. ඒතර මෙහෙම ගියාම මේ අරිහත් ඵලයට අයිති වෙන ටික තමයි අර කිව්වේ බුදු පසේ බුදු රහත්. රහත්යට ආයත් මහා ආග්‍ර ශ්‍රාවක ඒ විදිහට බෙදලා යනවා තවත්. රහත් ඔක්කොම ගත්තා. හරිනේ. මේ මොනවද? අරිහත් ඵල. හරිද? එතකොට මෙතන කී දෙනෙක් ඉන්නවද? 7 දෙනයි. 7 දෙනයි. ඒ එතකොට මේ ටිකට අපි කිව්වා අසේක කියලා. මේ අසේක මේ සේක්ෂ. නැත්නම් සෛක්ෂ අසෛක්ෂ. ඒක තමයි මේ කිව්වේ. හරිද?